හරි ළමයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ නවනි පේපර් එක. නවනිකේ රචනා පේපර් එක තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒකේ මුලින්ම සාකච්ඡා කරමු අපි පස්වෙනි රචනා ප්‍රශ්නය යාන්ත්‍ර විද්‍යාවේ. හරි. පස්වෙනි එක ගන්න. පස්වෙනි එක යාන්ත්‍ර විද්‍යාවේ හරි. මේ කියනවා මේ ඝර්ෂණින් යුත් තිරස්පාරක ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් වුණ මෝටර රථයක් රේඛීයව පැයට කිලෝමීටර් 72ක නියත වේගයෙන් දකුණු පසට ගමන් කරයි. එම රථයේ රෝදයක් හා එයට සම්බන්ධ වී පවතින තිරිංග පළුවල දික්කඩක් රූපය දැක්කේ. හරි. රූප දෙක දීලා තියෙනවා. එතකොට මෙතන මේ පැයට කිලෝමීටර වලින් දීලා තියෙන්නේ 72යි කියලා. ඒක අපි දැන් සමීකරණ වල මෙතන ආදිස්ස කරද්දී තප්පරයට මීටර කරගන්න ඕනේ. වර්ධන්න පැයට කිලෝමීටර කෙලින්ම තප්පරයට මීටර කරන්න පුළුවන් අපිට මේ 18න් 5න් වැඩි කරොත් හරි 18න් 5න් වැඩි කරලා ගන්න පුළුවන්. ඒකට අපි බලමු ඒකේ අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ කොටස කියනවා රූපය දැක්වෙන්නේ එන්ජිම මගින් කරකවනු ලබන රෝදයක චලිත වන අවස්ථාවකදී එම රූපය පිටපත් කරගෙන රෝදය මත ක්‍රියා කරන බල ලකුණු කරන්න. හරි. දැන් එන්ජිම මගින් කරකවනු ලබන රෝදය චලිත වන අවස්ථාවකදී එම රූපය පිටපත් කරගෙන රෝදය මත ක්‍රියා කරන බල ලකුණු කරන්න කියලා තියෙනවා. හරි. එතකොට ඔයාලට මේ විදිහට ඒක ලකුණු කරන්න පුළුවන්. එහෙම රෝදයන්ට අනිවාර්යයෙන්ම තියෙනවා 15 එන්ජි. ඒ වගේම ඊළඟ ක්‍රියාත්මක වෙනවා අභිධම්ම ප්‍රතික්‍රියා වාර. හරි. රෝදය දැන් මෙන්න මේ පැත්තට දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ වාහනේ ඉදිරියට යනවා කියලා. එතකොට රෝදය මත එන රෝදය මෙන්න මේ පැත්තට එන්ජින් මගින් කරගද්දී ඊට විරුද්ධව රෝදය මත ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ විදිහට. හරි. ඕනේ බල ටික සලකුණු කරලා තියෙනවා. අදාළ බල. හරි. මේ මොකද මෙතන තියෙනවා කියන්නේ එන්ජිම මගින් කරකවන රෝදය. ඒකට එන්ජිම මගින් කරකවන රෝදය මගින් පෘෂ්ඨය මත මෙතන බිම ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය මත මෙන්න මේ ලක්ෂ්‍ය මගින් ඇති කරන බලය තියෙන මේ පැත්තට ඊට විරුද්ධව තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. දැන් එන්ජිම මගින් කරකවන්නේ නැති අනිත් රෝදය ගත්තොත් කියන්නේ මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම කියන්නේ එන්ජිම මගින් කරගන්න නැති එන්ජිමට සම්බන්ධ වෙලා නැති අනිත් රෝදය ගත්තොත් ඒ රෝදය මත පෘෂ්ඨය මගින් ඝර්ෂණ බලය තියෙනෝනේ. ඊට විරුද්ධව. ඒකට හේතුව වෙන්නේ ඒ රෝදේ කැරකෙන්නේ මේ ඝර්ෂණ බලය නිසා. ඒ රෝදය මේ අතරින් කරකින්නේ. ඒ රෝදේ මත ඝර්ෂණ බලය තියෙන්නේ යා කැරකෙන නිසා. හරි. මේ රෝදේ මත ඝර්ෂණ බලය තියෙන්නේ ඊට විරුද්ධ නිසා. හරි. ඔය සම්බන්ධව 2020 යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නෙත් ඔයාලට ලැබිලා තිබ්බා මේ විදිහට ලකුණු ගන්න කියලා. ඒකෙත් ඔය විදිහට අර රෝදේ ඒ කියන්නේ එන්ජිමට සම්බන්ධ රෝදේ සහ සම්බන්ධ නැති රෝදේ අතර ඝර්ෂණ බල සලකුණු කරන්න තිබ්බා. හරි. ඊළඟට අපි බලමු ඒතර බල මෙන්න මේ විදිහට සලකුණු කරලා තියෙන්න ඕනේ. ඊළඟට කියනවා මේ ABC හා D ලක්ෂ වල සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ දිශා ලකුණු කරන්න. ABCD. right. කියන මෙන්න මේක ABCD. ඒතර බලන්න ළමයි දැන් මෙතන මේ A ස්ථානයේ ලක්ෂයක් අපි ගත්තොත් එහෙම දැන් මෙතන වාහනේ ඉදිරියට ගමන් කරන නිසා මේ ලක්ෂය ඉදිරියට ගමන් කරනවා. මේ විදිහට. හරි ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම මේක භ්‍රමණය වෙන හින්දා මේක මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා. මේ ලක්ෂයට මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා. ඒකම ඉදිරියට ගමන් කරන නිසා මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා. මේ පැත්තට ප්‍රවේගය තියෙන්නේ ස්පර්ශීය ප්‍රවේගය. මේ පැත්තට ප්‍රවේගය තියෙන්නේ යාගේ රේඛීය ප්‍රවේගය. අපෙන් අහන්නේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය. ඒතකොට සම්ප්‍රයුක්ත ප්‍රවේගය ඉන්නේ මේ දෙක අතරගේ. මේ විදිහට සලකුණු කරලා තියෙනවා. මේ දෙක අවශ්‍ය නැහැ. සම්ප්‍රයුක්ත ප්‍රවේගය සාධන සලකුණු කරලා තියෙනවා. මේ ලක්ෂය ගත්තොත් එහෙම වාහනේ ගමන් කරන්නේ ඉදිරියට. හරි. භ්‍රමණය වෙන්නේ මේ අතට. ඒතකොට මේ ලක්ෂය භ්‍රමණය වෙන්නේ මේ අතට ගමන් කරන්නේ මේ අතට. එතකොට සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් මෙන්න මේ පැත්තට හරි මේ පැත්තට හරි තමයි තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට හරි.
එතකොට දැන් ප්‍රවේගයේ දෙපැත්තටම තියෙනවනේ. ඒ නිසා මේ ලක්ෂය ගත්තොත් එහෙනම් සම්ප්‍රයුක්ත ප්‍රවේගය විඳින්න. මොකද මේ ලක්ෂය ගත්තොත් එහෙනම් මේ පැත්තටයි ප්‍රවේගය තියෙන්නේ. ඒකට විරුද්ධව තියෙන නිසා සම්ප්‍රයුක්ත ප්‍රවේගය නැහැ. මේ ලක්ෂය ගත්තොත් එහෙනම් වාහනේ මේ අතර ගමන් කරනවා. යා මේ පැත්තට භ්‍රමණය වෙන නිසා ස්පර්ශී ප්‍රවේගය මෙහෙට තියෙනවා. ඒකට සම්ප්‍රයුක්ත ප්‍රවේගය තියෙන්නේ ඒ දෙක අතර. මෙන්න මේ වගේ දිශාවට. මේ ලක්ෂය ගත්තොත් එහෙනම් වාහනේ ගමන් කරන්නේ මේ අතට. ස්පර්ශී ප්‍රවේගය තියෙන්නේ අතට. ඒකට සම්ප්‍රයුක්ත ප්‍රවේගය තියෙන ඔන්න ඔය අතර. හරි ඔය විදිහට සම්ප්‍රයුක්ත ප්‍රවේග අතර ලකුණු කරන්න මෙතන සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් නැහැ. ඔන්න ඔය විදිහට. එතකොට මේ කොටස හරි 100 කියනවා 100 කියනවා තමයි මේ මෝටර රථයේ ආරම්භක චාලක ශක්තිය හොයන්නේ කියලා. ඒක ගන්න ස්කන්ධ දීලා තියෙනවානේ. ප්‍රවේගයක් දීලා තියෙනවා. චාලක ශක්තිය කියලා කියන්නේ පිළිම 101 E සමානයි භාගයක් mv වර්ග. හරි. සමානයි භාගයක් වැඩි කිරීම ස්කන්ධ දීලා තියෙනවානේ 1500 කියලා. v කියලා කියන්නේ 72 කියන එක 18න් පහින් වැඩි කරනවා. හරි. ඒක 18 72 18 ඒවා 4 4 වලට 20යි. ඒක 20 වර්ගය. හරි. කුසුල් කරාට පස්සේ වලට ලැබෙනවා චාලක ශක්තිය විදිහට 3 වැඩි කිරීම 10 5 ජූල් කියන. හරි. 3 වැඩි කිරීම 10 5 ජූල් කියලා ලැබෙනවා චාලක ශක්තිය විදිහට. හරි. ඔය ටික ලියා ගන්න ඔයාලා ලියන කියන්නේ මේ වැරදිලා තියෙනවා නම් හරි. ඒත් එකම අපි ඒකේ දෙවෙනි එකට යනවා. හරි. ඔය ටික ලියා ගන්න ඕනේ. හරි මම කනවා මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. දෙවෙනි එකේ කියනවා එම චාලක ශක්තිය 180ක්. ඒ කියන්නේ අපි දැන් ගන්න කරපු චාලක ශක්තිය 180ක් ඉදිරිපස රෝධ හා පිටුපස රෝධ අතර 3:4 අනුපාතයට බෙදී යයි නම් පසුපස රෝධයක චාලක ශක්තිය. එන්න අපි ගණනය කරපු දැන් අපි ගණනය කරේ 3 වැඩි කිරීම 10 5 ජූල්නේ. මුළු චාලක ශක්තිය චාලක ශක්තිය බෙදනවලු ඉදිරිපස රෝධ දෙකට යනවලු. කියන්නේ ඒ චාලක ශක්තියෙන් 180ක්. හරි. ඒ චාලක ශක්තියෙන් කියන්නේ 3 වැඩි කිරීම 10 5 කියන චාලක ශක්තිය 180ක් රෝධ අතර බෙදනවලු. බෙදෙන්නේ ඉදිරිපස රෝධ වලට 3ක් යනවා නම් පිටුපස රෝධ වලට 4ක් විදිහට අනුපාතයට බෙදෙනවා. ඒකට අපෙන් අහනවා පිටුපස එක් රෝධයක චාලක ශක්තියනේ. පිටුපස රෝධයක චාලක ශක්තිය. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් ඉස්සෙල්ලා පිටුපස රෝධයේ චාලක ශක්තිය මම ER කියලා ගන්නවා. ER සමානයි දෙවෙනි එක. දැන් මුළු චාලක ශක්තිය අපි ගන්නවා 3 වැඩි කිරීම 10 5යි. මෙන්න මේකෙන් 180ක් තමයි රෝධ හරහා ගමන් කරන්නේ. ඒක රෝධ හරහා රෝධ වලට යන චාලක ශක්තිය කියන්නේ මෙන්න මේක. සම්පූර්ණ රෝධ හතරක. ඒ හතරිනුත් 3:4 අනුපාතයට බෙදලා යනවා. 4ක් තමයි ලැබෙන්නේ පිටුපස රෝධ දෙකට. ඒ කියන්නේ කොටස් 7කට බෙදුවොත් මේ චාලක ශක්තිය ඒකෙන් 4ක් ලැබෙනවා පිටුපස රෝධ වලට. හරි. 3:4 අනුපාතයට නෑනේ. කොටස් 7කට බෙදලා 3යි 4යි එකතු වුණාම 7යිනේ. ඒකෙන් 4ක් යන්නේ පිටුපස රෝධ වලට. ඒකේ එතකොට දැන් මෙතන තියෙන්නේ පිටුපස රෝධ දෙකේම චාලක ශක්තිය. ඒකෙන් අපෙන් අහන්නේ එක රෝධයක චාලක ශක්තිය නිසා මේක නැවත භාගයෙන් වැඩි කරලා. මෙතන දෙකට බෙදෙනවා. හරි. ඔක සුළු කරන්න. සුළු කරාට පස්සේ ඔයාලට උත්තරේ ලැබෙයි 6.85 7 වැඩි කිරීම 10 4. 6.85 7 වැඩි කිරීම 10 4යි ජූල් කියලා. මොනවා පිටුපස රෝධයක චාලක ශක්තිය. හරි. ඊට පස්සේ කියනවා රෝධ සියල්ලේ අරයන් එක සමාන බවද රෝධයක අවස්ථිති ගුණේ භාගයක් mr වර්ගයේ මගින්ද ලබා දෙන ඉදිරිපස හා පසුපස රෝධ දෙකක ස්කන්ධ අතර අනුපාතය සයි. හරි. ඒ කියන්නේ මේක දැන් අරයන් සමානයිලු අවස්ථිති ගුණයේ භාගයක් mr වර්ගයේ මගින් දෙනවා නම් ඉදිරිපස හා පිටුපස රෝධ දෙක ස්කන්ධ දෙක අතර අනුපාතය සයි. හරි. එතකොට දැන් මේ රෝධයකට ලැබෙන මෙන්න මේ චාලක ශක්තිය කියලා කියන්නේ රෝධයේ රේඛීය චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය කියන දෙක එකතු. හරි. එතකොට රෝධයක මුළු ශක්තියට ලියන්න පුළුවන්
සමානයි භාගයක් mv වර්ගය ධන භාගයක් i ඔමේගා වර්ගය කියලා. හරි. ඒකට භාගයක් mv වර්ගය ධන භාගයක් i කියලා කියන්නේ මෙයාගේ කොහොමද අවස්ථිත ගුණ කියන්නේ භාගයක් mr වර්ගය. ඒකයි ඔමේගා කියලා කියන්නේ v බෙදීම r. ඒක ඔමේගා වර්ගය කියන්නේ v වර්ගය බෙදීම r වර්ගය. මොන විදිහෙන්ද ඒතකොට r වර්ගය r වර්ගයේ සුළුව යනවා. මේක සුළු කරන්න භාගයක් mv වර්ගය ධන මෙතන r වර්ගයට r වර්ගයේ සුළු යනවා. මෙතන 4යි mv වර්ගය. 4න් 1යි mv වර්ගය. ඒතකොට ඕක සුළු කරාම මෙතන 4යි කියන්නේ මෙතන දෙකකින් වැඩි වෙන්න ඕන 2යි 1යි 3යි. දැන් 3 බෙදීම 4යි mv වර්ගය තමයි මුළු චාලක ශක්තිය වෙන්නේ එක රෝධයක. හරි. එතකොට මේකෙදි අහන්නේ ස්කන්ධ අතර අනුපාතය ඉදිරිපස රෝධ සහ පිටපස රෝධ දෙකක ඉදිරිපස හා පසුපස රෝධ දෙකක ස්කන්ධ අතර අනුපාතය. අපි දන්නවා දැන් ශක්තිය ගන්න සමීකරණය ගන්නවා රෝධයක මුළු ශක්තිය. එතකොට ශක්තිය අතර අනුපාතය බෙදලා යනවා කියලා කිව්වේ 3ට 4. හරි. එතකොට අපිට ඉදිරිපස රෝධයක ස්කන්ධය mr m කියලා ගන්නවා. පසුපස රෝධයක ස්කන්ධය r කියලා ගත්තොත් එහෙම ඉදිරිපස රෝධයක චාලක ශක්තිය EF සමානයි. මෙතන නම් 4න් 3යිනේ. 4න් 3යි m ඉදිරිපස රෝධ ස්කන්ධය ගන්නවා mf කියලා. mf ඊළඟ පසුපස රෝධයක චාලක ශක්තිය ER කියලා ගත්තොත් ඒක සමානයි 4න් 3යි ස්කන්ධේ mr කියලා ගන්න mr විතරයි. ඒතකොට EF බෙදීම ER කියලා කියන්නේ සමානයි මේ 4 3න් 4 4න් 3 කැපිලා ගියපුවාම mf v වර්ගයේ බෙදීම mr v වර්ගයට සුළු වෙනවා. මේක සමානයිනේ තමයි 3ට 4 අනුපාතය වෙන්නේ. ඉදිරිපස රෝධය සහ පිටුපස රෝධය චාලක ශක්ති අනුපාතය වෙන්නේ. ඒක v වර්ගයේ සුළු වෙලා ගියාම ඉතුරු වෙන්නේ ස්කන්ධ අතර අනුපාතය. එනම් mf බෙදීම mr සමානයි කෙලින්ම 3ට 4 කියලා තමයි ලැබෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට අරගෙන සුළු කරලා ලියන්න ඕනේ. හරි මේ ටික ඔයාලා ලියා ගන්න. ඒක ලියා ගන්නකම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. D කොටස කියනවා තිරිංග යෙදීම නිසා රෝධ සියල්ල ප්‍රමණය වීම නවතින අතර රථයේ ඉදිරියට ලිස්සා ගොස් නිශ්චල වේ. වාහනය මත චලිතයට විරුද්ධව යෙදෙන බලය දීලා තියෙන පහවැනි කිරීම 10:4යි කියලා. නම් වාහනය නිශ්චල වන්නේ කොපමණ දුරක් ගමන් කිරීමෙන් පසුවද? right. නිශ්චල වන්නේ කොපමණ දුරක් ගමන් කිරීමෙන් පසුවද? right බලන්න. ඒ කියන්නේ වාහනයක වාහනේ දිනන 3 කිරීම 10 5ක් කියලා චාලක ශක්තිය. මේ වාහනේ දැන් ගමන් කරද්දී 3 කිරීම 10 5ක චාලක ශක්තියක් තියෙනවා. එතකොට අර ඊට විරුද්ධව තියෙන මෙන්න මේ කියන පහවෙනි කිරීම 10 නිව්ටන් බලය නිසා මෙයා නිශ්චලතාවයටපත් වෙනවා. ඒතකොට ඒ බලයෙන් කාර්යයක් කරන්න ඕනේ අර වාහනේ ආරම්භයේ තිබු චාලක ශක්තියට සමාන කාර්යයක් කරන්න ඕනේ ඊට විරුද්ධව. ඒතකොට තමයි නිශ්චලතාවයටපත් වෙන්නේ. මොකද අවසානයේ නිශ්චලතාවයටපත් වුණාට පස්සේ යාගේ චාලක ශක්තිය බිඳුවක් වෙනවා. ඒ බිඳුවක් වෙන්නේ අර මේ විරුද්ධව තියෙන බලය මගින් ඒ ආරම්භයේ තිබු චාලක ශක්තියට සමාන කාර්යයක් අර වාහනේ මත කරපු නිසා. හරි. එතකොට එහෙම වාහනේ තියෙනවා නම් වාහනේ චලිත වෙන්නේ මේ අතර ඊට විරුද්ධව බලය තියෙනවා මෙතන ඊට දෙන පහවැඩි කිරුම් 10:4යි කියලා. ඒතර වාහනේ S කියලා දුරක් ගිහිල්ලා නතර වෙනවා නම් නතර වුණාට පස්සේ මෙයාගේ චාලක ශක්තිය බිඳුවයි. ආරම්භයේදී මෙයාගේ චාලක ශක්තිය තිබ්බ 3 වැඩි කිරීම 10:5 ජූල්. එතන මේ 3 වැඩි කිරීම 10:5 බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විරුද්ධව තියෙන බලය වගේ මේකට සමාන කාර්යයක් සිදු කරලා තියෙනවා. ඒතර ඒ කරපු කාර්යය පිළිවෙල හැකි මේ බලය වැඩි කිරීම මෙන්න මේ දුර කියලා. හරි. එතකොට F වැඩි කිරීම දුර සමානයි ආරම්භයේ මෙයාගේ තිබු චාලක ශක්තියට. හරි. එතකොට F කියලා කියන්නේ 3 වැඩි කිරීම
10 4 වැඩි කිරීම s සමානයි ආරම්භයේ යාගේ කාර්ය ප්‍රතිශත වැඩි කිරීම 10 5. හරි තුන්වෙනි කිරීම 10 5 නේද? ඔව් රයිට්. එතකොට 14ට මෙතන 14ක් තිබුණා 10 එකක් ඉතුරු වෙනවා 30යි 30 බෙදීම 5යි කියන්නේ s සමානයි 6යි මීටර 6ක් ගිහිල්ලා තමයි මෙයා ආවදී. හරි ඔන්න ඔය විදිහට ඒක අපිට ගන්න පුළුවන්. ඒක බොහොම ලේසි එකක්. හරි ඊට පස්සේ අපි යනවා ඊ කොටසට. ඊ කොටස කියන වාහනයේ ගුරුත්ව කේන්ද්‍රයේ පොද හතරේ මධ්‍යපක්ෂයේ පිහිටා ඇතනම් පාර හා ටයර් අතර ඝර්ෂණ සංගුණකය සොයන්න කියලා තියෙනවා. වාහනයේ මත යෙදෙන මුළු ප්‍රතිරෝධී බලයෙන් 20%ක් පොද මත තියෙන ඝර්ෂණ බලයෙන් ඇති වේ උපකල්පනය කරන්න. right. එතකොට වාහනේ බර කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරි මධ්‍යවස්තේ පිහිටනවා කියන්නේ වාහනේ බර පොද හතරට හරියටම බෙදලා යනවා. හරි. එතකොට මුළු ප්‍රතිරෝධී බලයෙන් 20% ඝර්ෂණ බලයෙන් මගින් ක්‍රියාත්මක වෙන්නේ. 20% පොද මත තියෙන ඝර්ෂණ බලයෙන් ඇති වේ උපකල්පනය කරන්න. right. එතකොට මුළු ඝර්ෂණ බලය අපිට හොයන්න පුළුවන්. හරි මුළු ඝර්ෂණ බලය කියන්නේ රෝද හතරක් මත ඇති වෙන ඝර්ෂණ බලය අපිට හොයන්න පුළුවන්. හරි. එතකොට දැන් එක රෝදයක් මත අර වාහනේ බර සමානව බෙදලා යනවා නම් හරි එක රෝදයක් මත අභිලම්බ ප්‍රතික්‍රියාව හොයාගන්නත් පුළුවන්. හරිද? එතකොට x සමානයි μr දාලා අපිට කෙලින්ම අහන්නේ ඝර්ෂණ සංගුණක අපිට හොයන්න පුළුවන්. හරි. එතකොට ඇති වෙන මුළු අපි ඉස්සලා කෙලින්ම හොයන්න පුළුවන් F සමානයි එක රෝදයක් මත ඇති වෙන ඝර්ෂණ බලය F කියලා ගත්තොත් F සමානයි මුළු ඝර්ෂණ බලය කියන මුළු ඝර්ෂණ බලය දිගන්නේ මුළු ප්‍රතිරෝධී බලය 120යි. මුළු ප්‍රතිරෝධී බලය කියන 5 වැඩි කිරීම 10 4යි. එකෙන් 120යි. හරි. මේක තමයි මුළු ඝර්ෂණ බලය වෙන්නේ. මේකෙන් 4න් එකක් තමයි ඇති වෙන්නේ එක රෝදයක් මත. එක රෝදයක් මත ඇති වෙන ඝර්ෂණ බලය. හරි. එතකොට එක රෝදයක් මත අභිලම්බ ප්‍රතික්‍රියාව R ගත්තොත් R සමානයි මුළු බර වෙන්නේ 1500 වැඩි කිරීම 10යි. ඒක බෙදනවා 4ට. එතකොට එක රෝදයක් මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. එතකොට F සමානයි μr F සමානයි විදීම R නේ. එතකොට F කියලා කියන්නේ මෙන්න මෙයාගේ 5 වැඩි කිරීම 10 4 වැඩි කිරීම 120 වැඩි කිරීම 4න් එක. ඔන්න ඔය කියන එක බෙදනවා මෙන්න මේකෙන්. හරි. 1500 වැඩි කිරීම 10 බෙදීම 4. හරි. ඔන්නෝක සුළු කරන්න ඕනේ. සුළු කරාට පස්සේ ඔයාලට ඝර්ෂණ සංගුණකය ගණනය කරන්න පුළුවන්. හරි. මේක සුළු කරලා බලමු. හරි මේක සුළු කරාට පස්සේ ඔයාලට එනවා 0.67 කියලා. හරි 0.67 කියලා එනවා. මේක තමයි අදාළ ඝර්ෂණ සංගුණකය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා මෝටර රථයේ එන්ජිමේ ශ්‍රමතාවය සොයන්න කියන එක. එන්ජිමේ ශ්‍රමතාවය අපි හොයන්නේ ශ්‍රමතාවයේ P සමානයි බලය වැඩි කිරීම ප්‍රවේගය කියලා. මොකද මෙයා නියත ප්‍රවේගයෙන් යනවා නෑ කියන්නේ අර විරුද්ධව තියෙන ඝර්ෂණ කියන්නේ විරුද්ධව තියෙන සම්පූර්ණ බලය මැඩ පවත්වාගෙන මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ප්‍රවේගය තමයි අපිට 72යි වැඩි කිලෝමීටර් කියලා දීලා තියෙන්නේ. එතකොට අපිට ඒකට භාවිත කරන්න පුළුවන් කොටසට P සමානයි F කියන එක. F කියන්නේ ප්‍රතිරෝධී බලය, V කියන්නේ යා ගමන් කරන ප්‍රවේගය. එතකොට P අපිට ගණනය කරන්න පුළුවන් ප්‍රතිරෝධී බලය වෙන්නේ 5 වැඩි කිරීම 10 4යි 10 4යි. එතකොට 70ට කිලෝමීටර් 72 තමයි යාගේ
ඒකාකාර ප්‍රවේගය කියන්නේ 18 වලින් වැඩි කරන්න ඕන. කියන්නේ 20. ඒකට ඕක සුළු කරාම ලැබෙනවා සමතාවයේ එනවා එක වැඩි කිරීම 10/6 වොට් කියලා. හරි. එක වැඩි කිරීම 10/6 වොට් කියලා එහෙම නැත්නම් 1 මෙගා වොට් කියලා කියන්නත් පුළුවන්. හරි. ඔන්න විදිහට. right. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට. ඊළඟ කොටස කියන්නේ G කොටස. හරි. ඔබ ලියාගන්න මුලින්ම. හරි. ඊළඟට අපි G කොටසට යමු. G කොටසේ කියන්නේ තමයි තිරිංග පරීක්ෂණයකදී වාහනය ඔසවා එන්ජිම මගින් කරකවන රෝද පැය කිලෝමීටර් 54ක. ඒ කියන්නේ 18න් පහෙන් වැඩි කරාම 18 3.54 3.5 හරි. රේඛීය ප්‍රවේගයෙන් භ්‍රමණය වන විට එක්වරම තිරිංග තද කරයි. ඒ නිසා රෝදය තප්පර 1 තුන නිශ්චලතාවයට පත් වේ. හරි. පළවෙනි කොටස අහනවා නිශ්චලතාවයට පත්වන විට රෝදයේ කැරකී ඇති භ්‍රමණ වට සංඛ්‍යාව සොයන්න කියලා. y = 3යි කියලා ගන්න කියනවා. තත්පර එකකදී නිශ්චලතාවයට පත් වෙන්නේ භ්‍රමණය වෙලා තියෙන වට ගණන සොයන්න කියලා කියනවා. හරි. ඒකට ආරම්භක කෝණික ප්‍රවේගය ගන්න අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි කියලා ගන්නවා. අදාළ කාලය දීලා තියෙනවා. එතකොට අපිට තීටා ගන්න පුළුවන්. හරි. වට ගන්න එක කරන තීටා සමානයි අවසාන කෝණික ප්‍රවේගයේ ආරම්භක එකයි එකතු කරලා දෙකට බෙදලා අදාළ අගේ කාලය වැඩි කරාම අපිට තීටා ලැබෙනවා. හරි. එතකොට තීටා සමානයි අවසාන කෝණික ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක එක මේකෙදි නම් කෝණික ප්‍රවේගය නෙන්නේ මෙතන රේඛීය ප්‍රවේගය. හරි. ඒකෝද දැන් මෙතන රේඛීය ප්‍රවේගයේ තියෙන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය අපි දැන් මෙතන තීටා ගන්න ගන්න ඕනේ. එතකොට කෝණික ප්‍රවේගය දැන් රේඛීය ප්‍රවේගය දෙන v නේ රේඛීය ප්‍රවේගය කියන්නේ v සමානයි r ඔමේගා. හරි. එතකොට මේකෙදි මුලින්ම අපි v සමාන r ඔමේගා දාලා ඔමේගා හොයා ගන්න ඕන කලින්. හරි. එතකොට ඔමේගා සමානයි v බෙදීම r. v කියලා කියන්නේ මෙතන 18න් පහෙන් වැඩි කරාම 54 15යි. 15 බෙදීම මේකේ අරය ඉඳලා තියෙනවා. හරි. සෙන්ටිමීටර් 20යි කියලානේ. 20යි කියන්නේ 20 වැඩි කිරීම 10 වෙන 2යි. ඔමේගා එනවා මෙතන 10 පිළිවෙල ඉහළට ගියාම 1500 දෙනවා 20 කියලා කියන්නේ 150 දෙසින් 2යි කියලා කියන්නේ 75යි තත්පරයකට රේඩියස් කියලා. හරි. ඒක ඔමේගා ගණනය කරා. ඒ කියන්නේ ආරම්භක ඔමේගා. හරි. එතකොට අපිට ආදේශ ගන්න පුළුවන් එක අවසාන කෝණික ප්‍රවේගය බිඳුවයි ආරම්භක එක 75යි ඉදීම 2 ඒ සඳහා ගත වුණු කාලය දීලා තියෙනවා තත්පර එකක් තුල නිශ්චලතාවයට පත් වෙනවා. මේ තීටා ගන්න කර හැකි 75 ඉදීම 2යි. තීටා නේ අහන්නේ වට සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ තීටා අපිට ලැබෙන්නේ රේඩියන් වලින්නේ. හරි. ওই විදිහට අපි ගණනය කරාම රේඩියන් වලින් ලැබෙන්නේ. අපිට වට සංඛ්‍යාව හොයන්න ඕන නම් රේඩියන් 2π ප්‍රමාණයක් තමයි එක වටයක් කියලා කියන්නේ. එතකොට අපිට ලැබෙන රේඩියන් ප්‍රමාණය අපි නැවත දෙන්න ඕන 2π වලින්. හරි. තීටා කියන්නේ වට සංඛ්‍යාව සමානයි වට ගණන සමානයි 75 බෙදීම 2 කියන එක නැවත ගන්න 2π වලින්. හරි. ඔන්න විදිහට 2π වලින් බෙදපුවම වට සංඛ්‍යාව විදිහට ලැබෙනවා
6.25 කියන හරි 6.25 කියන්නේ සම්පූර්ණවට 6කුත් 0.25 කියන්නේ 4 වෙන එක. සම්පූර්ණවට 6 සහ වට කාලක් ගමන් කරලා තියෙනවා. අර ඔය විදිහට ගත්තාම ප්‍රමාණවත්. රයිට්. ඔක ලියා ගන්න. ඊට පස්සේ අහනවා තිරිංග පළුව හා රෝදය අතර මියු දීලා තියෙනවා ඝර්ෂණ සංගුණකේ නම් එන්ජින් මගින් කරගුණ ලබන රෝදයක අවශ්‍ය ගුණ දෙකයි නම් තිරිංග පළුව මගින් රෝදය මත ඇති කරන බලය සොයන්න කියලා. හරි. තිරිංග පළුව හා රෝදය අතර මියු සමාන 0.5ද එන්ජින් මගින් කරගුණ ලබන රෝදයක අවශ්‍ය ගුණ දීලා තියෙනවා. නම් තිරිංග පළුව මගින් රෝදය මත ඇති කරන බලය සොයන්න කියලා. හරි. මේකේ අවශ්‍ය ගුණ දෙකයි කියලා දීලා තියෙනවා. රයිට්. එතකොට බලමු මේක. දැන් එහෙම මේකේ තිරිංග පළු දෙකක් තියෙනවා. හරි රෝදයක් ගත්තම තිරිංග පළු දෙකක් තියෙනවා. අහන්නේ තිරිංග පළුවක් මගේ රෝදෙන් මත ඇති කරන බලය. එහෙනම් තිරිංග පළු තියෙනවා නම් දැන් රෝදයේ තිරිංග පළු දෙකක් තියෙනවනේ. හරි. ඒ කියන්නේ තිරිංග පළුව මෙහෙම තද කරාට පස්සේ තිරිංග පළුව මගේ රෝදයක කොපමණ වෙලක් ඇති කරනවද? ඒ ඝර්ෂණ බලය නෙමෙයි අහන්නේ. හරි. අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි අහන්නේ. මෙහෙම තිරිංග පළු දෙක මෙහෙම තද කරාට පස්සේ රෝදයේ මත තිරිංග පළුවෙන් කොපමණ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවද කියලා මම අහන්නේ. ඒකට අපි ඝර්ෂණ බලය හොයාගන්න ඕනේ. හරි. දැන් රෝදයෙන් මෙහෙම භ්‍රමණය වෙද්දී රෝදය මත භ්‍රමණය වෙන දිශාවට විරුද්ධ දිශාවට බලයක් ඇති කරනවා. කියන්නේ මේ පැත්තට භ්‍රමණය වෙනවා නම් ඊට විරුද්ධ දිශාවට රෝදය මත මේ තිරිංග පළු මගින් ඇති කරන බලය. හරි. එතකොට ඒක නිසා තමයි කියන්නේ බලයක් ඇති කරනවා කියන්නේ ඊට විරුද්ධව ව්‍යාවෘතයක් ඇති කරනවා. ඒක නිසා තමයි මෙයා මන්දන වෙනවා නිශ්චලතාවයට පත් වෙන්නේ. හරි. එතකොට අපි දන්නවා ව්‍යාවෘතය අපිට ගන්න පුළුවන් තෝ සමානයි I alpha කියලා ගන්න පුළුවන්. alpha කියන්නේ මන්දනය. හරි. කෝණික ත්වරණය. දැන් නම් කෝණික මන්දනය. ඒ වගේම තෝ සමානයි f r කියලා ගන්න පුළුවන්. හරිද? f r කියලා ගන්න පුළුවන්. එතකොට කෙලින්ම අපිට f r සමානයි I alpha කියලා ගන්න පුළුවන්. මෙතනදී f කියලා කියන්නේ හරි. දැන් එක තිරිංග පළුවක් මගින් ඇති කරන ඝර්ෂණ බලය f කියලා ගත්තොත් තිරිංග පළු දෙකක් තියෙන නිසා 2f වෙනවා. හරි. මම 2f කියලා ගන්නවා. ඒතර අපිට ගණනය කර හැකි එක තිරිංග පළුවක් මගින් ඇති කරන ඝර්ෂණ බලය. ඊට පස්සේ f සමාන මේ වල දාලා අභිලම්බ ප්‍රතික්‍රියාව ගණනය කරන්න පුළුවන්. හරි. එතකොට මේක ගණනය කරාට පස්සේ 2f වැඩි කිරීම අරයි කියලා කියන්නේ සෙන්ටිමීටර් 20යි කියන්නේ මීටර් 0.2 සමානයි i කියන්නේ 2යි. වැඩි කිරීම alpha කියලා කියන්නේ මෙතන ප්‍රවේග වෙනස බෙදීම ගත වූ කාලය. කෝණික ප්‍රවේග වෙනස කියන්නේ 75 නේද? වෙනස කලින් ගන්න කරේ ඒක බෙදීම ගත වුණු කාලේ තත්පර එකයි. හරි. ඔව් තත්පරයක කාලය. ඔන්න විදිහට. ඒත් මේක සුළු කරාට පස්සේ ආලා ටෙක් කියන බලය එනවා. එතකොට 0.4යි නේ මේක. x සමානයි 2 බෙදීම 0.4 වැඩි කිරීම 5 කියලා. හරි x සමානයි එතකොට 150 බෙදීම 0.4 කියන්නේ 1500 බෙදීම 4. කියන්නේ 750 බෙදීම 2යි. 375 නිව්ටන් කියලා එනවා. ඒක මෙන්න මේ පළුව මගින් ඇති කරන ඝර්ෂණ බලය. එතකොට අපි ගන්න අභිලම්බ ප්‍රතික්‍රියාවට සමාන මේ වාර දාන්න. r සමානයි f බෙදීම u. කියන්නේ 375යි බෙදීම mu කියලා කියන්නේ එතන දීලා තියෙනවා 0.5යි කියලා. හරි. mu සමානයි 0.5යි. ඒක 375 0.5 කියන්නේ දෙකෙන් එකයි. ඒක 375 දෙකෙන් වැඩි කරාම නැවතත් තියෙනවා 750යි කියලා. හරි. නිව්ටන් 750ක අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඔන්න ඔය විදිහට. හරි. ඔය විදිහට තමයි ගන්න කරන්නේ. බලය සොයන්න. රයිට්.
ඔක ලියාගන්න ඒ අතරතුර ඊළඟ ප්‍රශ්න කරන්න. හරි. ඔක ලියාගන්න. ඊට පස්සේ ඒකේ අවසන් කොටස තියෙනවා ඒක තාපේ පොඩි කොටස සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ කියනවා ඉහත ජීවි ක්‍රියාවලිය සලකමින් තිරිංග පළුක ස්කන්ධය දැන් 30යි විශිෂ්ටතාවය දෙකයිලු ලෙස සලකා තිරිංග පළුවලට ලබාගත හැකි උපරිම උෂ්ණත්වය සොයන්න. ඒවායේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25 කියලා දෙයි. හරි. එතකොට තිරිංග පළුවලට ලබාගත හැකි උපරිම උෂ්ණත්වය සොයන්න. right. ඒක මම ගන්නම්. එතකොට මෙයාගේ ආරම්භක තියෙන ශාලක ශක්තියෙන් 100ට 20ක් තමයි නෑ මෙතන තියෙන ආරම්භක ශාලක ශක්තිය තියෙනනේ ඒ ශාලක ශක්තිය තිරිංග වීම නිසා තමයි නතර වෙලා තියෙන්නේ. ඒතකොට මේ ශාලක ශක්තිය අපි සලකනවා සම්පූර්ණයෙන්ම අර මෙතන මේ රෝදේ මෙන්න මේ තිරිංග පළුවල තාප ශක්තිය බඩපත් වුණා කියලා. තිබු ශාලක ශක්තිය තිරිංග පළුවල තාප ශක්තිය බඩපත් වුණා කියලා සලකනවා. හරි. එතකොට කෙලින්ම අපිට සමාන කරන්න පුළුවන්. මෙයාගේ තිබු ශාලක ශක්තිය කියන්නේ බ්‍රහ්මණ ශාලක ශක්තියෙන් භාගයක් I ඔමේගා වර්ගයේ සමාන කරන්න පුළුවන් NC θට. හරි. NC θට. එතකොට ඕක අගයන් ආදේශ කිරීමක් තමයි තියෙන්නේ. භාගය වැඩි කිරීම I කියන්නේ 2යි. ඔමේගා කියලා අපිට ආවේ 75 නේ. 75 වර්ගය සමානයි තිරිංග පළුවක ස්කන්ධය වෙන්නේ 30 කියන්නේ 30 වැඩි කිරීම 10 ඍණ 3යි. C කියලා කියන්නේ මේක 2000යි වැඩි කිරීම ඩෙල්ටා T අධික උෂ්ණත්වය ඩෙල්ටා T සමානයි. ඔන්න ඩෙල්ටා T කියන එක තේරීම අපෙන් අහන්නේ දැන් උපරිම උෂ්ණත්වයෙන් දුරුපරිම උෂ්ණත්වය T කියලා ගන්නවා. T අඩු කිරීම අවසානයේදී තිබු උෂ්ණත්වය 25 මොනවද ගන්න පුළුවන්. එතකොට θ වලට ගණනය කරන්න පුළුවන්. θ ගණනය කරාට පස්සේ θ විදිහට ලැබෙනවා 118.75 සෙල්සියස් අංශයකට. 118.75 සෙල්සියස් අංශයකට ඕන විදිහ තමයි ලැබෙන්නේ. හරි. එතකොට දැන් මේ වගේ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයකට මේ විදිහට පොඩි තාපය සම්බන්ධ කොටසක් දෙන්න පුළුවන්. හරි. යාන්ත්‍ර විද්‍යාව කියලා යාන්ත්‍ර විද්‍යාවෙන්ම 100ක් දිය යුතුයි කියලා ගන්න නැහැ. හරි. ඔය වගේ පොඩි ප්‍රශ්නයක් ආවොත් ඒකත් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් පදාර්ථ යාන්ත්‍රික ගුණ එකක් හරි අපි මීට කලින් කතා කරපු ප්‍රශ්න වලදී කතා කරා ප්‍රත්‍යක්ෂතාව වගේ කොටසක් සම්බන්ධ කරලා ප්‍රශ්නයකට කැලක් කරන්න පුළුවන්. හරි. ඒ හැම දෙයකටම සූදානම් වෙලා යන්න. right. right. ඊළඟට දැන් අපි කතා කරන්නේ 8 වෙනි essay එක. හරි. 8 වෙනි එක ගන්න ඊළඟට චුම්බක ශේෂ්ඨ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මේක තියෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය සහ චුම්බක බලය කියන මූලධර්ම දෙකම සම්බන්ධ කරලා තියෙනවා. හරි. අපි බලමු මේක. ඒකේ කියනවා සාමාන්‍ය ගුවන් පථයකදී ගුවන් යානයක් යාසර කිරීමට අවශ්‍ය අවම වේගය ලබා ගන්නු ලබන්නේ ගුවන් පථය ඔස්සේ කිලෝමීටර් 1.5 පමණ දුරක් ධාවනය කිරීමෙන් අනතුරුව වේ. නමුත් දියුණු රටවල ඇති යුද ගුවන් යානා ගෙන යන නැව් වල සිට ප්‍රහාරක ජෙට් යානා ගුවන්ගත කිරීම සිදුවන අතර ඒ සඳහා ගුවන් තොටුපළකමින් දිගු ධාවන පථයන් නොපවතින අතර ගුවන්ගත කිරීමට අවශ්‍ය වේගය ඉතා කෙටි දුරකදී ලබා ගත යුතුය. මේ ගැටලුව මගහරවා ගැනීමට රේඛීය මෝටරය ලෙස හැඳින්වෙන මූලධර්ම යොදා ගනු ලබන අතර එහිදී යානයේ චුම්බක බලය යටතේ චලනය වන දණ්ඩක රඳවා අදාළ වේගයේ වෙත ගෙනෙනු ලැබේ. පහත දක්වා ඇත්තේ මේ සඳහා යොදා ගනු ලබන පරිපථයකි. පරිපථය දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා D පරතරය. සිම්පල් D පරතරයකින් පිහිටි වූ නොගිනිය හැකි ප්‍රතිරෝධකින් යුත් සමාන්තර තිරස්සුමට සන්නායක පිවි දෙකක් මත ප්‍රතිරෝධය කැපිටල් R ද ස්කන්ධ සිම්පල් N දු
ඉන්නයි සන්නායක දණ්ඩක් තබා ඇත. ඊට දක්වා ඇති පරිදි කඩදාසි තුලට යොමු වූ ශ්‍රාවකනත්තේ ලියූ ඒකාකාර චුම්බක ශ්‍රේෂ්ඨ පීඩිය අතර අවකාශයට යොදා ඇති අතර ධාරාවක් ගලා යාමට සැලැස්වීම සඳහා විශාලත්වයේ කැපිටල් යූ විද්‍යුත් ගාමක බල ප්‍රභේදයක් යොදාගනී. හරි. ඔය කියලා තියෙන සියලුම කරුණුට අදාළව ඔයාලට දීලා තියෙන රූප සටහන මම මේ රූප සටහන මෙතන අඳින්නම්. හරි. මේ තමයි රූප සටහන දීලා තියෙන්නේ. ඉතින් මේ සම්මානික වලට නැහැ කියනවා ප්‍රතිරෝධයක්. හරි. ප්‍රතිරෝධයක් තියෙන්නේ චලනයේ සම්මානික දන්න විතරයි. මේ ප්‍රතිරෝධය R කියලා දීලා තියෙනවා මෙයාගේ ස්කන්ධ සිම්බල් එක කියලා දීලා තියෙනවා. හරි. යාගේ දිග දීලා තියෙනවා. ඉතින් මේ පරතරය දීලා තියෙනවා D කියලා. තලයේ තුලට තමයි තුරුක සිස්ටේ පවතින මේක S2 ස්විච් එක මේක S1 ස්විච් එක මේක විද්‍යුත් ගාමක බලය E කියන විද්‍යුත් ගාමක බල ප්‍රභවය. හරි. ඊට පස්සේ තලයේ තුලට තමයි තුරුක සිස්ටේ පවතින්නේ මෙන්න මෙහෙම. right. ඊට පස්සේ ওই தත්ත්ව ටික දීලා තියෙනවා. මේක ඉන්ෆා J කියලා නම් කරලා තියෙනවා. මේකේ මේ J කියලා. හරි. I ඉන්ෆා I කියලා. හරි. ඊට පස්සේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහනවා අපි බලමු. එක කොටස අහනවා දණ්ඩ පීඩි මත නිශ්චලව පවතින අවස්ථාවක S1 සූචිකය සම්මුත කර S2 සූචිකය විවෘත කළ විට එන්නයි දණ්ඩ ලක්වන බලය හා එහි දිශාව ලියා දක්වන්න. හරි. දණ්ඩ නිශ්චල තියෙද්දි S1 සූචිකය සම්මුත කරනවා කියන්නේ ඒ කියන්නේ ඔන් කරනවලු. එතකොට මේක මේ විද්‍යුත් ගාමක බලය හේතුවෙන් මෙන්න මේ සාවස්ත්‍ය ධාරාවක් ගලාගෙන යනවා. හරි. ධාරාවක් ගලාගෙන ගිහිල්ලා ඊට පස්සේ මෙතන සම්බන්ධයක් නැහැ. හරි. ධාරාව මෙහෙම ගලාගෙන ගිහිල්ලා මෙන්න මේ සන්නායක ඔස්සේ තමයි ගලාගෙන යන්නේ. හරි. සන්නායක ඔස්සේ මේ විදිහට ගලාගෙන යනවා. එතකොට මේකදී අපෙන් අහන්නේ දණ්ඩ ලක්වන බලය හා දිශාව ලියා දක්වන්න. එතකොට මේ පැත්තේ විද්‍යුත් ගාමක බලයේදී ධාරාව මෙහෙම ගලනවා. උත් සන්නායක ඔස්සේ ධාරාව ගලන්නේ පහළට. සන්නායක දණ්ඩ ඔස්සේ ධාරාව පහළට ගලනවා. අපි දන්නකොට දැන් චුම්බක ශේෂ්ඨයක තියලා තියෙන සන්නායකයක් ඔස්සේ ධාරාවක් ගලාගෙන යද්දී සන්නායක මත බලයක් ඇති වෙනවා. බලය අපි දිශාව හොයාගන්න පුළුවන් වමත් නෙමෙයි දාලා. ධාරාව දිශාවට මැද ගිල්ල යොමු කරනවා. ශේෂ්ඨ දිශාවට දබර ගිල්ල යොමු කරාම මහපට ගිල්ලෙන් අපිට ලැබෙනවා ධාරාවේ බලයේ දිශාවට. ඒකට බලය ඇති වෙන්නේ දකුණු පැත්තට. මෙන්න මේ පැත්ත. හරි. බලය ඇති වෙනවා චුම්බක බලය. මේ පැත්ත. ඒක කියලා ගත්තා. හරි. එතකොට ඒ ඇති වෙන බලයේ විශාලත්වය සඳහා අපිට ප්‍රකාශනයක් ලියන්න කියනවා. අපි දන්නවා BIL නේ. දණ්ඩ මොකද චුම්බක ශේෂ්ඨයට ලම්බ කොණය කියලා දෙන්නේ. එතකොට පළවෙනි එක ඒ කොටසේ පළවෙනි එක සමානයි BIL. හරි. BIL අනුව අපි ධාරාව හොයාගන්න ඕනේ. ධාරාව හොයන්නේ ධාරාව බැලුවොත් දැන් මෙතන E සමානයි I වාරයක් ප්‍රතිරෝධය R නේ. මොකද වෙන සන්නායක ප්‍රතිරෝධයක් නැහැ. ඒක ධාරාව I සමානයි E බෙදීම R. එතකොට මේ කරන් ඉන්න මෙතන ධාරාවට ආදේශ කළොත් එහෙම සමානයි චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය B මයි I කියන්නේ E බෙදීම R. L කියලා කියන්නේ දණ්ඩේ දිග. ඒ කියන්නේ මෙන්න මේ අතර පරතරේ සිම්පල්ලි ඔන්න ඔක. ඔක තමයි දණ්ඩ ලක්වන බලය වෙන්නේ. ඒක හරි. BED බෙදීම R කියන එක. හරි. BED බෙදීම R කියන එක තමයි දණ්ඩ ලක්වන බලය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එක කියනවා දණ්ඩෙහි උපරිම වේගයට වඩා අඩු වේගයකින් v වේගයකින් චලනය වෙමින් පවතින
සාධාරණ පිහිටුමකදී දණ්ඩේ ප්‍රේරණය වන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය සඳහා ප්‍රකාශ කරන කියන්නේ. ඒතකොට දැන් මෙයා මේ විදිහට බලයකට ලක් වුණාට පස්සේ මෙයා ත්වරණය වෙනවා. හරි. ත්වරණය වෙලා යම් කිසි අවස්ථාවක මෙයාට වී ප්‍රවේගකින් මෙයා චලනය වන අවස්ථාව සලකන්න කියලා කියන්නේ. හරි මෙයා මේ පැත්තට වී ප්‍රවේගකින් යන අවස්ථාව. ඒතකොට අපි දන්නවා එයාගේ දැන් මේ චුම්බක ස්ථාවරයක ඡේදනය වෙනවනේ. එතකොට ප්‍රේරණය වෙනවා විද්‍යුත් ගාමක බලයක්. හරි. ප්‍රේරණය වෙනවා විද්‍යුත් ගාමක බලයක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මූල ධර්මය වගේ. එතකොට ඒකේ ප්‍රේරණ විද්‍යුත් ගාමක බලයේ දිශාව හොයාගන්න පුළුවන් දකුණක් නේ දාලා මෙයා චලනය වෙන දිශාවට අපි මාපට ගිලමු කරනවා චුම්බක ශේෂ්ත්‍ර දිශාවට දබර ගිලමු කරාම ඉහළට තමයි තියෙන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. ඒතකොට දැන් මේ විද්‍යුත් ගාමක බලය තියෙන්නේ මේකේ බැලුව පහළට. දැන් ඇති වෙන එක තියෙන්නේ ඊට විරුද්ධ දිශාවට. හරි. විරුද්ධ දිශාවට. එතකොට අපෙන් අහන්නේ විද්‍යුත් ගාමක බලය සඳහා ප්‍රකාශනය කියන්නේ අපි දන්නවා කොට දෙවෙනි එක ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය අපි දන්නවා E' කියලා ගත්තොත් B LV නේ. හරි B LV. ඒතකොට L කියලා කියන්නේ මෙන්න මේ පරතරයට. හරි එතකොට B DV තමයි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය වෙන්නේ. B DV. නොවිදිට කියලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කොටසට යනවා. තුන්වෙනි කොටස කියනවා ඉහත අවස්ථාවේදී දණ්ඩ දිගේ ධාරාව දණ්ඩ මත බලය හා බැටරිය ලබා ගන්න ක්ෂමතාවය සඳහා ප්‍රකාශන ලබා ගන්න. ඉහත අවස්ථාවේදී දණ්ඩ දිගේ ධාරාව හරි දණ්ඩ දිගේ ධාරාව දැන් අපිට වෙනස් වෙනවා. මොකද දැන් මේ කෝෂයෙන් ඇති කරන විද්‍යුත් ගාමක බලය ඇති වෙන්නේ මෙන්න මේ දණ්ඩ ඔස්සේ බැලුවොත් එහෙම පහළට විද්‍යුත් ගාමක බලය නැත්නම් විභවාන්තරය ක්‍රියාත්මක වෙන්නේ පහළට. ඒ ඉඳලා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය තියෙන ඊට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ පහළින්ද ඉහළට. හරි. ඒතකොට මෙතන මේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය තියෙන්නේ පහළින්ද ඉහළට. ඊට එතකොට මේකම වෙනම ඇඳලා පින්නුත් වලට මෙන්න මේ වගේ සිද්ධියක් තියෙන්නේ. දැන් මේ මෙහෙමනේ. මෙන්න දණ්ඩ. මෙන්න මේ කියන කෝෂය. ඊගෙන කෝෂය තියෙන මේ පැත්තට දණ්ඩ මත තියෙන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය තියෙන ඊට විරුද්ධ පැත්තට. ඒක මම කෝෂයක් විදිහට මේ විදිහට අන්තුත් එහෙම. හරි කෝෂයක් හැදුනා වගේ හා සමානයි විද්‍යුත් ගාමක බල ප්‍රේරණය වගේ. D' කියලා මේක තියෙන විරුද්ධ දිශාව. ඒක දැන් ගන්න ධාරාව ගණනය කරන්න පුළුවන්. මෙතනත් ප්‍රතිරෝධයේ විදිහට තියෙන දණ්ඩේ ප්‍රතිරෝධය R විතරයි. එතකොට අපි දන්නවා ඊරින E' සමානයි ධාරාව I වාරයක් ප්‍රතිරෝධය R. හරි. ඔන්න ඔය විදිහට තුන්වෙනි එකනේ තුන්වෙනි එක. එතකොට E' කියලා කියන්නේ අපි BdV කියලා ගත්ත කලින් BdV සමානයි I වාරයක් R. ධාරාව තමයි අපෙන් අහන්නේ. I සමානයි එතකොට ඊරින BdV බෙදීම R. හරි. මේක තමයි මේ සාධාරණ පිළිතුමේදී දණ්ඩ තුලින් ගණන විද්‍යුත් ධාරාව වෙන්නේ. හරි. ධාරාව වෙන්නේ. මේකත් ඔය විදිහට ඉතින් දින්න ඕනේ. දැන් ඊට පස්සේ අපෙන් අහනවා එකේ මේ දණ්ඩ දිගේ ධාරාව දණ්ඩ මත බලය හා බැටරියෙන් ලබා ගන්න ක්ෂමතාවය. ඒක දණ්ඩ මත බලය වෙන්නේ නැවතත් අපිට F සමාන BIL දාන්න පුළුවන්. එතකොට X' කියලා ගන්නම dash සමානයි B කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. I කියන්නේ මෙන්න මේ ධාරාව. ඒ කියන්නේ ඊරින BD BBD මාර් BI L කියලා කියන්නේ දා අරතරේ මොකක් තමයි අදාළ බලය වෙන්නේ. හරි. ඊට පස්සේ අහනවා ඒකේ මහනවා එම අවස්ථාවේදී මේ බැටරිය ලබා ගන්න ක්ෂමතාවය. මේ බැටරිය ලබා ගන්න ක්ෂමතාවය. ක්ෂමතාවය කියලා කියන්නේ ළමයි බැටරියකින් ලබා ගන්න ක්ෂමතාවය. කියන්නේ මේ බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැති නිසා මේකෙන් ලබා ගන්න ක්ෂමතාවය P සමානයි එයාගේ විද්‍යුත් ගාමක බලය වැඩි කිරීම ධාරාව දැන් ධාරාව. හරි මම එතකොට ඒක මෙතන ඉහළින් යනවා. ඔයාලා ලියාගත්ත පිළිවෙල ලියා ගන්න. ක්ෂමතාවය P සමානයි EI. හරි එතකොට P සමානයි
I කියලා කියන්නේ මෙන්න මේ ධාරාව. හරි ඒ කියන්නේ E ඍණ EdV බෙදීම R. ඔන්නෝක තමයි අදාළ ක්ෂමතාවයෙන් බැටරි ලබා ගන්න. හරි. ඒක ඔයාලා ටික තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ හතරවෙනි එකෙන් අහනවා මේ එන්නයි ගන්නට ලබාගත හැකි උපරිම වේගය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න මේ අවස්ථාවේදී දඬු තුලින් ගන්න ධාරාව ගන්න එක. හරි ඒක උපරිම වේගය කියලා කියන්නේ දැන් මේ විදිහට මෙයා තුලින් ධාරාව ගලනකොට මෙයා ත්වරණයට ලක් වෙනවනේ. මේ පැත්තට ත්වරණයට ලක් වෙන මේ පැත්තට බලයක් ඇති වෙන නිසා. ඒක ත්වරණයට ලක් වෙනවා කියන්නේ එයාගේ ප්‍රවේගයෙන් දෙන්න වැඩි වෙනවා. එයාගේ ප්‍රවේගයෙන් දෙන්න වැඩි වෙනවා කියන්නේ BLV ප්‍රකාශනයට අනුව ඊට විරුද්ධව ඇති වෙන මෙන්න මේ E dash එහෙම නැත්නම් ප්‍රතිවිද්‍යුත්ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවක් එනවා මෙන්න මේ E වල අගයට මෙන්න මේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය සමාන වෙන අගයක්. සමාන වෙන අවස්ථාවක් එනවා. එතකොට මේ පැත්තට තියෙන මෙන්න මේ පැත්තට තියෙන කෝෂීය විද්‍යුත්ගාමක බලයේ අගයට ඊට විරුද්ධව තියෙන ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය සමාන වෙලා විභව අන්තරයක් නැති වෙනවා. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැති අවස්ථාවක් වෙන. ඒතර ධාරාව බිඳුවයි කියලා තමයි මේ අවස්ථාවේදී අපි දන්නේ. ඒතර ධාරාව බිඳුව අපි දන්නවා ධාරාව සඳහා ප්‍රකාශනයක් ගත්තා. I සමානයි E ඍණ BdV බෙදීම R කියලානේ. හරි. මේ විදිහෙන් ගත්තේ ධාරාව සඳහා ප්‍රකාශනය. ඒතර ධාරාව බිඳුව වෙන අවස්ථාවක් වෙන. ඒතර ඒ අවස්ථාවේ බිඳුව සමානයි E ඍණ BdV බෙදීම R. ඒතර R බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි. බිඳුව සමානයි E ඍණ BdV. හරි. ඒතකොට ඒ අවස්ථාවේදී ධාරාව බිඳුවනේ. ඒතකොට ඒ අවස්ථාවේදී ප්‍රවේගය තමයි අපේ ගන්න. ඒ කියන්නේ මේ ප්‍රවේගය තමයි අපේ ගන්න. ඉතින් ප්‍රවේගය මම ගන්නවා V0 කියලා. හරි. V0 කියලා ගන්නම් ඔන්න ඔය විදිහට. එතකොට E සමානයි BD V0. හරි. V0 සමානයි E බෙදීම BD කියලා ගන්න පුළුවන්. මේක තමයි මෙයාට යන්න පුළුවන් උපරිම ප්‍රවේගය. උපරිම ප්‍රවේගයේ අවස්ථාවේදී තමයි කෝෂය මගින් ලබා දෙන විද්‍යුත්ගාමක බලයේ විශාලත්වයට ඊට ප්‍රතිවිරුද්ධව ඇති වෙන ප්‍රේරණය වෙන ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය සමාන වෙන්නේ. ඒක සමාන වුණා කියලා කියන්නේ මේ දෙන්න ප්‍රතිවිරුද්ධ නිසා පරිපථය ධාරාව බිඳුවක් වෙනවා. ඒකට අපි ධාරාවට ප්‍රකාශනයක් ගත්තා. මෙන්න මේ ප්‍රකාශනය ඒකේ ධාරාව බිඳුවක් කරනවා. එතකොට මෙන්න මේ විදිහට සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ප්‍රවේගය අපි V0 කියලා සලකනවා. ඒ V0 තමයි යාට යන්න පුළුවන් උපරිම ප්‍රවේගය වෙන්නේ. උපරිම ප්‍රවේගයට අදාළ ප්‍රකාශනය වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරි. ඔක ලියාගන්න. ඊට පස්සේ අපි යමු B කොටසට. right. B කොටස කියනවා B කොටසේ එකේ කියනවා පළවෙනි එක කියනවා මෙහිදී පවත්වා ගන්න ලබන චුම්බක ක්ෂේත්‍ර විශාලත්වයේ x ෆයිලද B දෙක අතර දුර 8යිද ගුවන් යානයේ ගුවන් ගතිමුණ තිබිය යුතු අවම වේගයේ 200 නම් යොදාගත යුතු විද්‍යුත්ගාමක බලයේ ප්‍රවේග විශාලත්වය ගණනය කරන්න. හරි. යොදාගත යුතු බල ප්‍රවේග විශාලත්වය ගණනය කරන්න. හරි. එතකොට මේදී චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය දීලා තියෙනවා කියන්නේ චුම්බක ක්ෂේත්‍ර විශාලත්වය දීලා තියෙනවා B. ඊට පස්සේ ඒ අතර දුර දීලා තියෙනවා D යගේ දීලා තියෙනවා මිලිමීටර 8යි කියලා. ගුවන් යානයේ තිබිය යුතු අවම වේගය 200යි කියලා දීලා තියෙනවා. මේ අවස්ථාවේදී යොදාගත යුතු විද්‍යුත්ගාමක බල ප්‍රවේග විශාලත්වය ගණනය කරන්න. හරි. දෙලින්ම එතකොට අපිට දාන්න පුළුවන් E සමානයි BLV. හරි. හරි. E සමානයි BdV නේ මෙතන BdV. හරි. එතකොට අහන්නේ මෙන්න මේ E වාගේ
විද්‍යුත් ගාමක බඩපොර විශාලත්වය B කියලා කියන්නේ ටෙස්ලා 1යි කියලා දීලා තියෙනවා. D කියලා කියන්නේ මීටර් 8යි කියලා දීලා තියෙනවා. B කියන්නේ යාගේ අවම ප්‍රවේගය 200 ms ඍණ 1 කියලා දීලා තියෙනවා. හරි 200 ඒක සුළු කරාම එනවා E වෙනවා 1600යි වෝල්ට් කියලා. හරි වෝල්ට් 1600යි කියලා තමයි එන්නේ B එකේ පළවෙනි කොටසට. ඊට පස්සේ අපි යනවා B එකේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා ගුවන් යානයේ කිලෝග්‍රෑම් 36000යිලු එන්නයි දණ්ඩේ ස්කන්ධය 4000යිලු දණ්ඩේ ප්‍රතිරෝධය ඕම් 200යි දෙනම් ගුවන් යානයේ ආරම්භක තොරණය ගණනය කරන්න. ගුවන් යානයේ ආරම්භක තොරණය ගණනය කරන්න. ඒතකොට තොරණය ගණනය කරනවා කියලා කියන්නේ එයාගේ බලය අපි අහගන්න ඕනේ F සමාන BIL කියන සම්බන්ධතාවය දාන්න. හරි ඒතකොට F සමානයි ඊට පස්සේ දාන්න පුළුවන්. හරි F සමානයි BIL ඒ වගේම F සමානයි MA කියලා දාන්න පුළුවන්. හරි MA සමානයි එතකොට BIL තොරණය සමානයි BIL බෙදීම M කියලා. හරි එතකොට මේකට අගයන් ආදේශ කරන්න තියෙන්නේ A සමානයි BI කියලා කියන්නේ අපි කලින් ප්‍රකාශන ගත්තා E ඍණ BDV බෙදීම R. හරි E ඍණ BI ඊට පස්සේ E බෙදීම M කියලා. හරි ඔන්න ඔය විදිහට. ඕකට අගයන් ආදේශ කරන්න තියෙන්නේ මෙතන පොඩි වැරදීමක් වුණා. මෙතන මේ ආරම්භක අවස්ථාවේදී කෙලින්ම ධාරාව කියලා කියන්නේ ආරම්භක අවස්ථාවේදී මේ ස්විච් එක නිරුද්ධ කරන්නේ. ඒක ධාරාව කියලා කියන්නේ කෙලින්ම අපි පළවෙනි ප්‍රකාශනයේ ගත්ත ධාරාව E බෙදීම R. හරි ආරම්භක අවස්ථාවේ ධාරාව E බෙදීම R. එතකොට මෙතන A සමානයි B ධාරාව කියන්නේ E බෙදීම R L බෙදීම මොන ප්‍රකාශන තමයි ඉන්නේ. එතකොට A සමානයි හරි ඕක සුළු කරන්න. සුළු කරාට පස්සේ E කියලා කියන්නේ මෙතන දීලා තියෙනවානේ ටෙක්ස්ලා 1යි කියලා. 1යි. මේක අපි ගන්න කරා 1600යි කියලා. L කියලා කියන්නේ මෙතන D නේ. D දීලා තිබ්බ 8යි කියලා. බෙදීම මෙතන ස්කන්ධයේ 36000යි අරයාගේ 4000 දණ්ඩේ 4000යි ඔක්කොම 40000. හරි. ඒ කියන්නේ 4 වැඩි කිරීම 14. වැඩි කිරීම ප්‍රතිරෝධය ඕම් 200යි කියලා දීලා තියෙනවා. ඕම් 200යි කියලා දීලා තියෙනවා. මේක සුළු කරන්න මේක සුළු කරාට පස්සේ තොරණේ ලැබෙයි ඔයාලට 16 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා. හරි 16 වැඩි කිරීම 10 ඍණ 4යි ms ඍණ දෙක එනවා. 16 වැඩි කිරීම 10 ඍණ 4යි ms ඍණ දෙක කියලා එනවා දාන්න තෝරණේ. හරි ඉතින් තෝරණේ ගන්න එක රයිට්. ඊට පස්සේ හරි ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි කොටසට. ඔය ටික තමයි ලියා ගන්න. ඒක තුන්වෙනි කොටස කියනවා ගුවන් යානයේ ගුවන්ගත වීමෙන් පසු දණ්ඩ නැවත මන්දනයේ ලක් කළ යුතු අතර. කියන දණ්ඩ අපි නවත්ත ගන්න බෑ. දණ්ඩ මොකද ගුවන් යානයේ යම්කිසි ප්‍රවේගයක් ආවට පස්සේ එයා ගුවන්ගත වෙනවා. ඊට පස්සේ දණ්ඩ තවදුරටත් ඒ ප්‍රවේගයෙන් ගමන් කරන එක තේරුම් නැහැ. නතර කර ගන්න ඕන අපි. ඊට පස්සේ නතර කර ගන්න ආකාරය තමයි මෙතන කියන්නේ. ගුවන් යානයේ ගුවන්ගත වීමෙන් පසු දණ්ඩ නැවත මන්දනයට ලක් කළ යුතු අතර මේ සඳහා යානයේ ගුවන්ගත වීම මොහොතකට පසු S1 හා S2 ස්විච් පවත්වාගත යුතු ආකාරය පහදන්න. මේ අවස්ථාවේදී දණ්ඩ මන්දනය වෙන ආකාරය පහදන්න. හරි කියන්නේ කොහොමද මන්දනය කරගන්නේ කියලා අහන්නේ. දැන් බලන්න එතකොට කරන්නේ ගුවන් යානයේ ගුවන්ගත වුණාට පස්සේ දැන් දණ්ඩ මේ පැත්තට B කියන B නෝට් කියන උපරිම ප්‍රවේගයකින් කල්ලිමෙන් තියෙන අවස්ථාවෙදීනේ ගුවන් යානයේ ගුවන්ගත වෙන්නේ. ඊට පස්සේ අපිට
මේවා මන්දනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඊට විරුද්ධ දිශාවට බලයක් ඇති කරගන්න ඕනේ. ඊට විරුද්ධ දිශාවට බලයක් ඇති කරගන්න නම් අපි මෙතනදී කරන්න ඕනේ කෙලින්ම මෙන්න මේ E කියන විදුල්ගාමක බල ප්‍රභේදයේ පරිපථයෙන් අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ S කියන එක S1 කියන එක S1 වියුක්ත කරන්න ඕනේ පරිපථය. ඒ කියන්නේ S1 ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කරලා S2 කියන එක සංවෘත කරන්න ඕනේ. S1 ස්විච් එක ඕෆ් කරලා S2 ස්විච් එක ඔන් කරන්න ඕනේ. ඒ කියන්නේ S1 ස්විච් එක විවෘත කරලා S2 ස්විච් එක සංවෘත කරන්න ඕනේ. ඒතකොට S2 ස්විච් එක සංවෘත කරනවා කියලා කියන්නේ බාහිර විදුල්ගාමක බල ප්‍රභේදයක් නැහැ. තියෙන්නේ මේ අවස්ථාවේදී මෙයා මේ පැත්තට චලනය වෙන නිසා ප්‍රේරණය වන E' විතරයි. E' විතරයි. ඒතකොට E' නිසා මෙයා ධාරාවක් මේ පැත්තට ගන්නවා. හරි. ධාරාවක් මෙහෙන් ඉහළට ගන්නවා. මෙයා ගමන් කරන්නේ මේ පැත්තට. ධාරාව ගන්න ඉහළට. ඒතකොට බලය තුන දිශාව බැලුවොත් එහෙම ධාරාව ඉහළට. හරි. ධාරාව ඉහළට. මෙයා තලයේ තුරු චුම්බක ක්ෂේත්‍ර බලය තියෙන්නේ මෙන්න මේ වම් පැත්තට. එතකොට බලය තියෙනවා ඊට එයා ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට. එතකොට ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට බලය තියෙනවා කියන්නේ ඊට ඇතුළත තොරණයක් ඇතින කියන්නේ මෙයා මන්දනයට ලක් වෙනවා. හරි මන්දනයට ලක් වෙන්න යන්නේ ආකාරයට. ඒතර මන්දනයට ලක් කරන්න අපි කරන්න ඕනේ S1 ස්විච් එක විවෘත කරලා S2 ස්විච් එක සංවෘත කරනවා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. එතකොට ඒක කියාගන්න උත්තරේ මේ විදිහට ලියලා තියෙන්න ඕනේ. ගුවන් යානය ඉවත් යාමෙන් අනතුරුව දණ්ඩ මන්දනයට ලක් කර ගැනීම සඳහා කෝෂයේ බලපෑම ඉවත් කරලීමට S1 ස්විචය විවෘත කර S2 ස්විචය සංවෘත කළ යුතුය. එවිට NI දණ්ඩ ඉදිරියට ගමන් කරමින් ඒ තුල ප්‍රේරිත විදුල්ගාමක බලයක් ඇතිවන ධාරාව හේතුවෙන් ප්‍රේරිත විදුල්ගාමක බලයෙන් ඇතිවන ධාරාව හේතුවෙන් දණ්ඩ චලිත වන දිශාවට විරුද්ධ දිශාවට දණ්ඩ චලිත වන දිශාවට විරුද්ධ දිශාවට බලයක් ඇති වේ. මේ හේතුවෙන් දණ්ඩ මන්දනයට ලක් වේ. right. ඊට පස්සේ අපි යනවා එකේ හතරවෙනි එක දණ්ඩේ ලක්වන ආරම්භක මන්දනය ගණනය කරන්න කියලා කෙලින්ම අපිට දාන්න තියෙන්නේ BIL. BIL කියන සම්බන්ධතාවය දාන්න තියෙන. එතකොට මේ අවස්ථාවේදී මෙයා තුලින් ගණන ධාරාව ගන්න ඕනේ. BIL දාන්න බෑ. ඒක F සමාන BIL කියලා කියන්නේ D නේ මෙතන. F සමානයි BID. ඒක I ගන්න ඕනේ. I ගන්නේ දැන් මෙයාව සංවෘත කරාට පස්සේ මෙන්න E' නිසා තමයි තියෙන්නේ. D' අපි ගණනය කරන්නේ කලින්නේ. E' අපිට ගණනය කරාට පස්සේ ආවේ එක්දාසයිසිය කියලා. හරි 1600. එතකොට 1600 සමානයි 1600 සමානයි ඝන ධාරාව අයවතාවක් ප්‍රතිරෝධය මෙයාගේ ප්‍රතිරෝධය එයාගේ ප්‍රතිරෝධෝම 200. તો ධාරාව වෙනවා 1600 බෙදීම 200 මොනක. එතකොට ඇම්පියර් 8යි කියලා එනවා ධාරාව. ඊට පස්සේ මේ සම්බන්ධතාවයට දානවා x සමානයි b කියන්නේ 1යි i කියන්නේ 8යි d කියලා කියන්නේ 8යි. එතකොට 64යි නිව්ටන් කියලා එනවා අදාළ බලය. හරි. බලය ඊට පස්සේ මේකෙදී අහන්නේ මන්දලෙන් ඊට පස්සේ සමානයි මේ දානවා දණ්ඩට මේ පැත්තට බලය 64යි නිව්ටන්. දණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4000යි. වැඩිවීම E සමානයි 64 බෙදීම 4000 64 බෙදීම 4 කියලා කියන්නේ 16න් 16 වැඩි කිරීම 10 ඍණ 3යි ms ඍණ 2 කියලා එනවා අදාළ මන්දන. හරි. 16 වැඩි කිරීම 10 ඍණ 3යි ms ඍණ 2 කියලා එනවා අදාළ මන්දන. හරි. පැහැදිලිනේ. ඊට පස්සේ ඒක පහ දීලා දින පස්වෙනි එකේ කියන ප්‍රායෝගිකව දණ්ඩ තුලින් විශාල ධාරාවක්
එකවර ගලායමට උදාගත හැකි සලස්මක් පිළිබඳ අදහස් දක්වන්න. ඔය දැන් එතකොට මේකෙදි ලොකු ධාරාවක් ගලන්නේ නැහැනේ. මේකෙදි ගන්නේ දැන් මෙතන ප්‍රේරණය වෙන විදුලි ගාංග බලයට අදාළ ධාරාව. එතකොට අපිට මේක ඉක්මනින් මන්දනය කර ගන්න ඕන නම් විශාල ධාරාවක් ඒ තුලින් ගන්න සලස්වන්න ඕනේ. ඒකට භාවිත කරන්න පුළුවන් උපක්‍රමයක් තමයි මේ දණ්ඩට සමාන්තරගතව අපි ධාරිත්‍රක සම්බන්ධ කරනවා. සමාන්තරගතව ධාරිත්‍රක පද්ධතිය කියන්නේ ධාරිත්‍රක සෙට් එක ශ්‍රේණිගතව සෙට් කරලා එක මෙන්න මේ දණ්ඩට සමාන්තරගතව සම්බන්ධ කරනවා. එතකොට ආරම්භයේදී දැන් මෙන්න මේ කෝෂයේ මගින් ඒ ධාරිත්‍රක චාර්ජ් වෙනවා කියන ආරෝපණය වෙනවා. ආරෝපණය වෙලා මේක විවෘත කරාට පස්සේ මේ ධාරිත්‍රක විසර්ජනය වෙනවා. විසර්ජනය වෙනවා දණ්ඩ තුන විශාල ධාරාවක් ගමන් කරන්න පුළුවන්. එතකොට මෙයාව මන්දනය කරගන්න පුළුවන් අපිට ඊටම ඉක්මනින්. හරි. ඒක ලියන්න ඕනේ සමාන්තරගතව හා ශ්‍රේණිගතව සකස් කළ සමාන්තරගතව හා ශ්‍රේණිගතව සකස් කළ ධාරිත්‍රක පද්ධතියක් පරිපථයට සම්බන්ධ කිරීම මගින් එකවර විසර්ජනය වීමට සැලැස්වීම. right. ඔය විදිහට තමයි අපි 8 වෙනි ප්‍රශ්නේ කරලා යන්නේ. හරි. හරි තමයි මේ අපි ඊළඟට සාකච්ඡා කරන්න දැන් යන්නේ මේ ඔයාලගේ 10 වෙනි ප්‍රශ්නේ. හරි. 10 වෙනි රචනාවක තමයි සාකච්ඡා කරන්න යන්නේ. 10 වෙනි එකේ තියෙන්නේ තාපය සම්බන්ධ ප්‍රශ්නයේ විදිහට තියෙන්නේ මෙතන තාප සම්නයනය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. අපි බලමු 10 වෙනි එකේ කොටස. හරි. 10 වෙනි එකේ කොටස තමයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ 10 වෙනි එකේ B එකට යනවා. හරි. ඒ කොටසේ කියනවා වක්‍ර පෘෂ්ඨය අහුරා ඇති සිලින්ඩරාකාර දණ්ඩක් ඔස්සේ උෂ්ණත්ව අන්තරයක් යටතේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවයත් විභවාන්තරයක් යටතේ ප්‍රතිරෝධයක් ඔස්සේ ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයත් අතර එකිනෙක සර්ව සම ස්වභාවයක් පවතී. කියන්නේ දැන් ආරෝපණ ගලාගෙන යන්නේ එහෙම නැත්නම් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ අපි විභවාන්තරයක් දුන්නාට පස්සේ ඒ සන්නායකයක් දෙපස විභවාන්තරයක් තිබ්බොත් තමයි ඒක තුලින් ධාරාවක් ගලාගෙන යන්නේ. ඒ වගේ තමයි මේ විභවාන්තරයට අනුරූප විදිහට උෂ්ණත්වාන්තරයක් තිබ්බොත් තමයි එතන තාපය ගලාගෙන යන සිද්ධ වෙන්නේ. ඒක කතාව තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකට සර්ව සම ස්වභාවයක් පවතිනවා. ඒ කියන්නේ මේ දෙකම එක වගේ කියන එක කියන්නේ. හරි. එතකොට ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා වක්‍ර පෘෂ්ඨයේ අහුරා ඇති සන්නාංග දණ්ඩක් ඔස්සේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියන්න. එහි පද හඳුන්වන්න. හරි. මේක දන්නවනේ. වක්‍ර පෘෂ්ඨයේ අහුරා ඇති සන්නාංග දණ්ඩක් ඔස්සේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය කිව් බෙදීම t සමානයි ඒ වාරයක් ඩෙල්ටා ටීටා බෙදීම d එහෙම නැත්නම් l කියලා කියන්නේ එහෙම නැත්නම් මෙතන d කියලා කියන්නේ පද හඳුන්වන්න කියලා තියෙනවනේ. ඒතකොට d කියලා කියන්නේ ඒ දණ්ඩේ දීඝ. හරි. d කියන්නේ දණ්ඩේ දීඝ. ඒ කියන්නේ හරස්කඩ ශ්‍රේෂ්ඨඵලය. ඩෙල්ටා ටීටා කියන්නේ උෂ්ණත්වාන්තරය. දෙපැත්තේ උෂ්ණත්වාන්තරය. හරි. K කියලා කියන්නේ තාප සන්නායකතාවය. කියන්නේ මේ දණ්ඩ හතර තියෙන ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය. හරි. ඔන්න ඔය ටික තමයි. ඒතකොට Q බෙදීම T කියලා කියන්නේ තාපය ගලා යන්නේ ශීඝ්‍රතාවය. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි එක කියනවා ප්‍රතිරෝධයක් ඔස්සේ විභවාන්තරයක් යටතේ ආරෝපණ ගැනීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියා තාප සන්නායක දණ්ඩේ තාප සම්නයනයට පවතින තාපජ ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවයේ මෙන්න මේ තාපයේ ගලාගෙන යාමට තියෙන ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා තියෙනවා. ඒකට අපිට භාවිත කරන්න පුළුවන් විභවාන්තරයක් යටතේ ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය කියන සම්බන්ධතාවය මෙන්න මේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය කියන සම්බන්ධතාවයට සර්ව සමය කියලා භාවිත කරනවා. ඒකට අපි දන්නවා ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ
Q බෙදීම තියෙන එකට මෙතන Q කියලා කියන්නේ ආරෝපණය. Q බෙදීම T තමයි ආරෝපණ ගලා යන්නේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. අපිට ඒකම කියන්න පුළුවන් ධාරාව කියලා. හරි. ඒක කාලයකදී කරන ආරෝපණ ප්‍රමාණය අපි ධාරාව කියලා කියන්නේ. ඒක ධාරාව. අපිට ධාරාවට ලියන්න පුළුවන් V බෙදීම R කියලා. හරි. V සමාන IR. V කියලා කියන්නේ විභවාන්තරය. R කියලා කියන්නේ ප්‍රතිරෝධය. එතකොට මේක ලියන්න පුළුවන් මේ ධාරාවෙන්. Q බෙදීම T කියලා කියන්නේ ආරෝපණ ගලා යන ශීඝ්‍රතාවයවත් ධාරාව. මේක සමානයි V බෙදීම R ට. හරි. එතකොට මේක ලියන්න පුළුවන් මට Q බෙදීම T සමානයි 1 R වාරයක් V කියලා. V කියලා කියන්නේ විභවාන්තරය. මෙතන නම් මේ විභවාන්තරයට අනුරූප සම්බන්ධය තමයි මෙතන උෂ්ණත්වාන්තරය. මෙතන විභවාන්තරය වගේ රාශිය තමයි මෙතන උෂ්ණත්වාන්තරය. හරි. මෙතන Q බෙදීම T වගේ එක තමයි මෙතන Q බෙදීම D කියලා කියන්නේ ආරෝපණ කරා යන ශීඝ්‍රතාවය. හරි. එතකොට ඒක නිසා දැන් මෙන්න මේ එකයට R කියන එක අනුරූප වෙනවා. මෙන්න මේ උඩ ප්‍රකාශනයේ මෙන්න මේ කොටස. KE බෙදීම D කියන එක. හරි. ඒක පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට ඒව අනුරූප කරන්න පුළුවන් මෙන්න මේ සරල සම ස්වභාවයේ සරලයි. එතකොට ඒ අනුව එකයට R සමානයි KE බෙදීම D කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඒතර අපි අහන්නේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ මෙන්න මේ තාපය ගලා යාමේ ශීඝ්‍රතාවයට තියෙන ප්‍රතිරෝධය අහන්නේ. ඒතර ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවයට තියෙන ප්‍රතිරෝධය තමයි R කියලා කියන්නේ. තාපය ගලා යාමේ ශීඝ්‍රතාවයට තියෙන ප්‍රතිරෝධය මෙන්න මේ R ට අනුරූප වෙනවා. R ට සරල සම වෙනවා. R තමයි R සමානයි D බෙදීම KA කියලා. ඒතර D බෙදීම KA කියලා කියන්නේ මෙන්න මේ දණ්ඩ ඔස්සේ තාපය ගලා යන තියෙන ප්‍රතිරෝධය කියලා අපිට සලකන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතා දෙකේ අනුරූපතාවය සලකලා. හරි. ওই ටික මේ ටික ඇඳලා ලියලා මේ ටික ලියා ගන්න. හරි. ඔය විදිහට ඔක්කොලා තියෙන්න ඕනේ. මුලින්ම ওই ටික ලියා ගන්න. හරි. ඔය ටික ලියා ගන්න ගමන් ඊළඟ ප්‍රශ්නේ බලන්න තුන්වෙනි එක කියනවා දැන් මෙතන දීලා තියෙනවා දඬු තුනක්. හරි. දඬු තුනක් එකිනෙකට ABC කියලා දඬු තුනක් දීලා තියෙනවා. එකිනෙකට ආකාර තුනකට සම්බන්ධ කරලා තමයි දීලා තියෙන්නේ. හරි. ඒකේ කියනවා එනයින් දක්වා ඇති එක් සංයුක්ති පද්ධතිය හරහා එහෙම නැත්නම් සංයුක්ත පද්ධතිය හරහා දී ඇති උෂ්ණත්වාන්තරය යටතේ තාපය ගැලීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන ලියා දක්වන්න. මෙහි භාවිතා කර ඇති ABC දඬුවල තාප සන්නායකතා සංගුණක පිළිවෙලින් K1 K2 K3ද අරස්කඩ ශේෂ්ත්‍රඵලයේ A1 A2 A3ද සෑම දණ්ඩකම දිග L ද වේ. හරි. ඒකවල දණ්ඩේ දිග වෙනස් වෙලා නැහැ. Lමයි. K සහ A තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිරෝධය ගත්තොත් මේ එක දණ්ඩේ ප්‍රතිරෝධය ගත්තොත් එහෙම ඒක වෙනස් වෙන්නේ K වෙනස් වෙනවා A වෙනස් වෙනවා. D කියලා කියන්නේ දණ්ඩේ දිග. ඒක මෙතනදී භාවිතා කරලා දෙන්නේ L කියලා. D වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක L වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. මුලින්ම දඬු තුන ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙන්නේ. දඬු තුන ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙනවා කියලා කියන්නේ දැන් අපි දන්නෝනේ ප්‍රතිරෝධ තුන ශ්‍රේණිගත සම්බන්ධ කරොත් ඒකේ සමක ප්‍රතිරෝධය වෙන්නේ ප්‍රතිරෝධ තුනේ එකතු. ඒ වගේ තමයි දඬු තුනක් ශ්‍රේණිගත සම්බන්ධ කරලා තියෙද්දි මෙන්න මේ තාපයේ සම්නයනයට ඇති කරන ප්‍රතිරෝධය අපි හොයාගන්නේ ඒ එක් දණ්ඩේ මෙන්න මේ තාප සම්නයනයට ඇති ප්‍රතිරෝධවල එකතු කරලා. හරි. ප්‍රතිරෝධවල අගයන් එකතු කරලා තමයි හොයාගන්නේ. ඒකට මෙන්න මේ විදිහට දඬු තුන තියෙන්නේ මේ ආකාරයෙන්. right. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන්. මෙයාගේ දිග වෙනස් වෙන්නේ නැහැ. L මයි මේක කෙනාගෙන් දිගේ ඒක දීලා තියෙනවා.
මේ ප්‍රකාශනය භාවිතා කරලා මෙයාගේ ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන්. D වෙනුවට L නේ භාවිතා කරන්නේ. L බෙදීම අරස්කඩ ශ්‍රේෂ්ඨ ඵලයේ A1යි තාක්ෂණයකටයි K1 ඒක කියලා ලියන්නේ. මෙයාගේ ප්‍රතිරෝධය ලියන්න පුළුවන්. දිග Lමයි K2 A2. මෙයාගේ ප්‍රතිරෝධය ලියන්න පුළුවන්. දිග Lමයි K3 A3. ඔන්න විදිහට ප්‍රතිරෝධය අපිට ලියන්න පුළුවන්. එතකොට මේ දඬු තුනේම සමග ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන්. සමග ප්‍රතිරෝධය R කියලා ගත්තොත් එහෙම ඒක සමානයි මේ තුනේ එකතුව. හරි ශ්‍රේණිගතව තියෙන නිසා. එතකොට L බෙදීම K1 1 ධන L බෙදීම K2 A2 ධන L බෙදීම K3 L3. එතකොට L කියන එක පොදු නිසා මම ඒක ඉවතට අරගෙන එකයට K1 1 ධන එකයට K2 A2 ධන එකයට K3 A3 කියලා ඔන්න ලියන්න පුළුවන්. ඔක තමයි අදාළ මේ ප්‍රතිරෝධය වෙන්නේ. හරි එතකොට මුළු ප්‍රතිරෝධය ආගත අපින් දැන් අහන්නේ ඒක නෙමෙයි උෂ්ණත්ව අන්තරයට තාපය ගැලීම ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය කරනවා. එතකොට මේ උෂ්ණත්ව අන්තරය විදිහට දීලා තියෙන්නේ මේ පැත්තේ උෂ්ණත්වය θ1 මේ පැත්තේ θ2 කියලා තමයි දීලා. හරි. එතකොට අපි මේක තනි දණ්ඩක් විදිහට සැලකුවොත් එයාගේ ප්‍රතිරෝධය වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ D බෙදීම KA එකගේ වෙන්නේ මේක. එතකොට ඒක තනි දණ්ඩක් විදිහට අපි සැලකලා දාන්න පුළුවන්. තාපයේ සම්නයනේ ශීඝ්‍රතාවය සඳහා දාල සම්බන්ධතාවය. එතකොට Q බෙදීම T සමානයි KA වාරයක් ඩෙල්ටා θ බෙදීම B අනුව KA බෙදීම D. මම මෙතෙන් ඕන නම් L කියලා නම් ලේසි. හරි. එතකොට Q බෙදීම T සමානයි KA බෙදීම L වාරයක් ඩෙල්ටා θ. හරි. එතකොට KA බෙදීම L කියලා කියන්නේ KA බෙදීම D කියන එකේ පරස්පරයනේ. ඒ කියන්නේ එකයට ආරගි. එකයට ආරගි. KA බෙදීම L කියලා කියන්නේ එකයට ආරගි. හරි. එතකොට මෙතෙන් එකයට ආර ආදේශ කරන්න ඕනේ. මෙන්න මේ මෙයාගේ සම්පූර්ණ ප්‍රතිරෝධය වෙන්නේ මේක. ඒකේ පරස්පරය ආදේශ කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ Q බෙදීම D සමානයි එකයට මෙන්න මේ ප්‍රකාශනය. හරි. එකයට මේ ප්‍රකාශනය. ඒ කියන්නේ එකයට මේ ප්‍රකාශනය ඒක උඩට එනවා ඩෙල්ටා θ කියන්නේ θ කරගෙන θ2 බෙදීම මෙන්න මේක L වාරයක් එකට K1 1 ධන එකට K2 A2 ධන එකට K3 A3. හරි. ඔන්න ඕක තමයි තාපේ ගලා යන්නේ ශීඝ්‍රතාවය සඳහා දාල ප්‍රකාශනය. හරි. ශ්‍රේණිගත අවස්ථාවේදී මේ අවස්ථාවේදී තාපේ ගලා යන්නේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය විදිහට ඉන්නේ. ඔන්න ඔය ප්‍රකාශනය. හරි. මේක ඇඳලා මේ විදිහට ප්‍රතිරෝධ තුන ලියලා ඉවරලා පිළිවෙලට ඔය ටික ලියා ගන්න. तो අවසාන උත්තරේ විදිහට තියෙන්නේ මේ Q බෙදීම T සමානයි T කරගෙන T දෙක බෙදීම මෙන්න මේ ප්‍රකාශනය. ඔය ප්‍රකාශනය. හරි ඊළඟට ඒකේ ඊළඟ අවස්ථාව ඒකේ තියෙන්නේ ABC කියන තුනම එකිනෙකට සමාන්තරගතයි. හරි. මෙන්න මේ විදිහට සමාන්තරගත අවස්ථාව දිග එකමයි. හරි. එතකොට සමාන්තරගත අවස්ථාව කියලා කියන්නේ හරි ප්‍රතිරෝධ තුන සමාන්තරගතව තිබ්බා. හරි. එතකොට ඒකෙදි අපි ගන්නෙ දැන් ඒකෙදිත් අපි මුලින්ම දැන් මෙතන දෙපැත්තේ උෂ්ණත්ව අන්තරය T1 සහ T2 ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන් නේ.
එතකොට ඒකෙදිත් අපි සමක ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. කියන්නේ තාප සම්නන්නයට තියෙන ප්‍රතිරෝධය මුළු ප්‍රතිරෝධය ගන්න ඕනේ. එතකොට එකක ප්‍රතිරෝධය හොයලා අපි අර ප්‍රතිරෝධවලදී ධාරා විද්‍යුතයේදී ගන්නවා වගේ 1/r සමාන 1/r 1 දන 1/r 2 දන 1/r 3 කියලා අරගෙන සම ප්‍රතිරෝධය ගන්න පුළුවන්. හරි එතකොට ප්‍රතිරෝධය ආල් කරගත්තොත් 1/r සමානයි 1/r 1 මෙයාගේ ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි අපි කලින් ගණනය කරා වගේ ප්‍රතිරෝධය විදිහට අපිට ආවේ D බෙදීම කියන්නේ. ඒකට දිගේ L කියලා ගත්තොත් L බෙදීම K1 A1 දන්න 1/8 L බෙදීම K2 A2 දන්න 1/8 L බෙදීම K3 එතකොට මේ K A කියනවා උඩට යන්න පුළුවන්. ඒ අනුව 1/8 R සමානයි K1 A1 බෙදීම L දන්න K2 A2 බෙදීම L දන්න K3 A3 බෙදීම L කියලා ගන්න පුළුවන්. එතකොට R ගන්න පුළුවන්. එතරම් අපිට මේකදී R අවශ්‍ය වෙන්නේ නැහැ නේ. 1/8 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතනදී R ගන්න ඕනිකම නැහැ. හරි. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට Q බෙදීම T සමානයි K A වාරයක් delta theta බෙදීම L කියලා ගන්නවා. K A බෙදීම L කියලා කියන්නේ 1/8 R. හරි. එතකොට Q බෙදීම T සමානයි 1/8 වාරයක් delta theta. හරි. එතකොට 1/8 කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය. යනු Q බෙදීම T සමානයි K1 A1 ධන K2 A2 ධන K3 A3 බෙදීම පොදු කරේ විදිහට ගන්න පුළුවන් L කියලා. L වාරයක් delta theta. හරි. delta theta කියලා කියන්නේ theta 1 ඍණ theta 2. delta theta එහෙම නැත්නම් theta කරන්නේ theta 2. හරි. අපි ලියුවොත් එහෙම අවසන් උත්තරේ එන්නේ Q බෙදීම T සමානයි K1 A1 ධන K2 A2 ධන K3 A3 බෙදීම L වාරයක් theta 1 ඍණ theta 2 කියලා. ඔන්න ඒ විදිහට තමයි පස්සාන පිටුර ඉන්නේ. ඒ විදිහට ඒක ගන්න පුළුවන්. ඊළඟ එකේදීත් මම ඊළඟ එක සුළු කරන්න යන්නේ නැහැ. ඔයාලට ඊළඟ එකත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. හරි. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා සමාන්තරගතව. එකක් තියෙනවා ශ්‍රේණිගතව. ඒතකොට මේ දෙකේ සමකය වෙලා ඉස්සෙල්ලා ඊට පස්සේ දෙකයි මේ දෙකෙන් ලැබෙන සමකය මේකත් එක්ක ශ්‍රේණිගතයි කියලා සලකනවා. මේ දෙකේ සමකය හොයාගන්න පුළුවන්. එතකොට ඒ දඬු තුනේ සමකය එතනදී අපිට හොයාගන්න පුළුවන්. හොයාගෙන සාමාන්‍ය විදිහට මේ විදිහට Q බෙදීම T සමානයි K A වාරයක් delta theta බෙදීම කියලා දාලා හොයන්න පුළුවන්. හරි. ඒකට ඒ විදිහට තමයි ඒකේ අදාළ පිළිතුරු කරා ගන්න. හරි. ඔක ලියා ගන්න. ඊට පස්සේ අපි යමු B කොටසට. B කොටසේ කියනවා දිග සෙන්ටිමීටර් 80ක් වන හරස්කඩ ක්ෂේත්‍රඵලය වර්ග සෙන්ටිමීටර් 30ක් වන ඒකාකාර සන්නායක දණ්ඩක තාප සන්නායකතා සංගුණක කියන්නේ කීයගේ දීලා තියෙනවා 400ක් කියලා. මේ දණ්ඩයේ වක්‍ර පෘෂ්ඨය මත පොලිස්ටයිරින් නම් තාප පරිවාරක ද්‍රව්‍යයෙන් පරිවර්ණය කර නැත්නම් දණ්ඩේ දෙකලුරු උෂ්ණත්වය 100 සහ 10 වන අතර දණ්ඩ අනවර්ත තත්ත්වයට පත් වෙනවා. අනවර්ත තත්ත්වයට පත් වෙනවා කියලා කියන්නේ යාගේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති නියත තත්ත්වයට පත් වෙලා කියලා. හරි. right. බලමු. මෙතන පොඩි දෙයක් තියෙනවා. මුලින්ම පළවෙනි කොටසේ තියෙන සාමාන්‍ය විදිහට ප්‍රකාශනයක ආදේශ කරලා පිළිතුරු ගන්න. පළයන් දීලා තියෙනවා දණ්ඩ ඔස්සේ තාපයේ ගලායමේ තීව්‍රතාවය හොයන්න කියලා. B එකේ 1 Q බෙදීම T සමානයි K A වාරයක් delta theta බෙදීම
B එහෙම නැත්නම් L අනුව K කියලා කියන්නේ 400 වාරයක් E කියලා කියන්නේ හරස්කඩ ශේෂ්ඨඵලෙ 30යි වර්ග සෙන්ටිමීටර නිසා 10 ඍණ 4න් වැඩි කරනවා උෂ්ණාන්ත අන්තරය කියලා කියන්නේ 100 ඍණ 10 අනුව 100 ඍණ 10 බෙදීම ඊග සෙන්ටිමීටර 80 කියලා කියන්නේ 0.8 මීටර නැත්නම් 80 වැඩි කිරීම 10 ඍණ 2 මීටර අන්න සුළු කරන්න ඊළඟ තාපයේ කලා යෑමේ ශීඝ්‍රතාවය විදිහට 135යි කියලා 135 ජූල් තත්පරයට එහෙම නැත්නම් වෝට් හරි ඔය තමයි තොලෝක සාමාන්‍ය හැබැයි ඊළඟ කොටසේ පොඩක් හිතන්න දෙයක් තියෙනවා බලමු දෙවැනි එක කියන ඉහත ක්‍රියාවලිය සඳහා දණ්ඩ යොදා ගැනීමට පෙර දණ්ඩ පුරා උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30 තිබුණේ නම් දණ්ඩ අනවරත තත්ත්වයට පත්වන විට උරාගත් තාප ප්‍රමාණය සඳහා ප්‍රකාශනය ලියා දක්වමු. සුළු කිරීම අවශ්‍ය නොවේ. දණ්ඩේ විශිෂ්ට දාප ධාරිතාවේ 350ක් කියලා දීලා තියෙනවා. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය දීලා දෙනවා 5200ක් කියලා. හරි. එතකොට ඒක බලන්න දැන් මෙහෙම සම්පූර්ණ දණ්ඩ දිනනවා කියලා හිතන්න මෙන්න මේක තමයි දණ්ඩ. හරි. මේ දණ්ඩ ආරම්භයේ උෂ්ණත්වය දීලා දෙනවා මේකේ. කියන්නේ මේ ක්‍රියාවලියට යොදා ගන්න පෙර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි කියන්නේ දණ්ඩේ සෑම ස්ථානයක්ම සෙල්සියස් අංශක 30යි කියලා දීලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අනවරත තත්ත්වයට පත්වන විට උරාගත් තාප ප්‍රමාණය සඳහා ප්‍රකාශන දෙනවා. අනවරත තත්ත්වයට පත් වුණාට පස්සේ මේකේ මේ ප්‍රකාශනයට අදාළම සිද්ධිය තමයි මේ දීලා දෙන්නේ. මේ ප්‍රකාශනයට අනුව මේ අනවරත තත්ත්වයට පත් වුණාට පස්සේ එක පැත්තක උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි අනිත් පැත්තේ දීලා තියෙන්නේ 10යි කියලා. හැබැයි ආරම්භයේදී මෙයාගේ සෑම ස්ථානයකම සෙල්සියස් අංශක 30යිලු උෂ්ණත්වය. හරි. එතකොට දැන් මේකේ දැනට දැන් මෙතන සෙල්සියස් අංශක 100 තියෙන මෙතන 10යි. හරි. එතකොට මෙතන ඉඳලා මෙතන ගත්තොත් මේ උෂ්ණත්වය අඩු වෙගෙන තමයි යන්නේ. මෙතන වැඩිම මෙතන අඩු. එතකොට යම්කිසි ලක්ෂයක් තියෙනවා මෙන්න මේ වගේ තැනක් කියලා හිතන්න. මෙන්න මේ වගේ යම්කිසි ලක්ෂයක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේ උෂ්ණත්වය 30යි. අපි දන්නේ කොතනද කියලා. හරි අපි හිතනවා මේ වගේ තැනක කියලා. එතකොට දැන් ආරම්භයේ උෂ්ණත්වය මෙයාගේ තිබ්බේ සෙල්සියස් අංශක 30මයි. දැන් මේ ලක්ෂයේ තියෙන්නේ සෙල්සියස් අංශක 30යි. එතකොට මේ ලක්ෂයට මේ පැත්තට වෙන්න සෙල්සියස් අංශක 30ට වඩා අඩු උෂ්ණත්වය. අඩු වෙලා මෙතෙන්දී 10යි. මෙතන ඉඳලා මේ පැත්ත බැලුවොත් එහෙම සෙල්සියස් අංශක 30ට වඩා උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයට දකුණු පැත්තේ ටිකේ උෂ්ණත්වය ආරම්භ උෂ්ණත්වයට වඩා අඩු වෙලා තියෙනවා. ආරම්භයේදී 30යි. ඉතින්ද වම් පැත්තේ උෂ්ණත්වය ආරම්භ උෂ්ණත්වයට වඩා වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට දැන් මේකෙදි වෙලා තියෙන්නේ අපෙන් අහන්නේ උරාගත් තාප ප්‍රමාණයනේ. දණ්ඩ උරාගත් තාප ප්‍රමාණය. ඒක උරාගත් තාප ප්‍රමාණය අපි හොයන්න අපි දන්නවා දැන් මෙතනදී මෙන්න මේ පැත්තේ හරි. මෙන්න මේ රතු පාටින් කඩේ වලින් අඳින පැත්තේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. හරි. ආරම්භ උෂ්ණත්වයට වඩා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ යා තාපේ පිට කරලා. හරි. යා තාපේ පිට කරලා. එතකොට මේ පැත්තේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. දැන් මේ 30ට වඩා වැඩි නේ මේ පැත්තේ. මේ පැත්තේ සෑම ලක්ෂයකම උෂ්ණත්වය 30ට වඩා වැඩි. කියන්නේ මෙයා තාපේ පුරාගෙන තියෙනවා. හරි. මෙයාට තාපේ ලබාගෙන තියෙනවා. එතකොට අපි මේ සම්පූර්ණ දණ්ඩ උරාගත්තු තාප ප්‍රමාණය අපි ගණනය කරන්න මෙන්න මෙයා උරාගත්තු තාප ප්‍රමාණයෙන් අඩු කරන්න ඕනේ මෙයා පිට කරපු තාප ප්‍රමාණය. මෙයා උරාගත්තු තාප ප්‍රමාණය අපි හොයාගෙන ඒක අඩු කරන්න ඕනේ පිට කරපු තාප ප්‍රමාණය. හරි. ඒකට අපි මේ සෙල්සියස් අංශක 30 කියන ලක්ෂයට අදාළ ස්ථානයට තියෙන දුර හොයාගන්න ඕනේ මුලින්. දුර මං ගන්න x කියලා. එහෙනම් මෙතන දුර වෙන්නේ 80 ඍණ x සෙන්ටිමීටර වලින් හරි 80 ඍණ x දැන් කෙලින්ම 0.8 ඍණ x කිලෝමීටර වලින් ගත්ත හින්දා උනත් x විදිහට මීටර වලින් ලැබෙනවා. හරි. එහෙනම් මොකද මේකේ සම්පූර්ණ දිග වෙන්නේ සෙන්ටිමීටර 80යි.
හරි එතකොට අපි x හොයාගන්න x හොයාගන්නේ අපි දැන් මෙතන උෂ්ණත්වය අපි දන්නවා. මේ දණ්ඩ පුරාවටම ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාපය සංනයනය වෙනවා. එතකොට මෙන්න මේ කොටසේ තාප සංනයන ශීඝ්‍රතාවය මේ කොටසේ තාප සංනයන ශීඝ්‍රතාවයට සමාන කරන්න පුළුවන්. මේ කොටසේ තාප සංනයන ශීඝ්‍රතාවය කියලා කියන්නේ k වාරයක් k සහ a වෙනස් වෙන්නේ ඩෙල්ටා තීටා. ඩෙල්ටා තීටා කියලා කියන්නේ එතන අපිට මධ්‍යම උෂ්ණත්වය තමයි ගන්න වෙන්නේ. හරි දැන් මෙතන 100 ඍණ 30 බෙදීම x කියලා ගන්න පුළුවන්. ඒතකොට ඒක සමාන වෙනවා 30 ඍණ 10 බෙදීම දශමයට ඍණ x ට. හරි 100 ඍණ 30 ඍණ 30 බෙදීම මේ දුර x ඒක සමානයි එතන 30 ඍණ 10 බෙදීම දශමයට ඍණ x 30 ඍණ 10 බෙදීම ka වාරයක් හරි ka වාරයක් 30 ඍණ 10 බෙදීම දශමයට ඍණ x හරි එතකොට අපිට x ගණනය කරන්න පුළුවන් x ගණනය කරන්න පුළුවන් අපිට එතකොට x එනවා ඔය විදිහට ගණනය කරාට පස්සේ x සඳහා ප්‍රදාසනයක් ගත්තාට පස්සේ නෝ මේකේ සුළු කරලා තියෙනවා හරි මේ එතකොට මේ මම මේක සුළු කරන්නේ නැහැ මෙතන හරි. ඔයාලට මේ x දුර හොයාගන්න පුළුවන්. එතන මේ x දුර හොයාගන්න පුළුවන්. x දුර හොයාගත්තා කියලා කියන්නේ හරස්කඩ ශේෂ්ත්‍රඵලය මේකේ දීලා තියෙනවා. එතකොට මෙන්න මේ පරිමාව හොයාගන්න පුළුවන්. මේ පරිමාව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්සියස් 30ට වම් පැත්තේ තියෙන පරිමාව හොයාගත්තා. ඒක දකුණු පැත්තේ තියෙන පරිමාව හොයාගන්න පුළුවන්. ඒ වගේම පරිමාව හොයාගත්තාට පස්සේ ඔයාලට ඝනත්වය දීලා තියෙන නිසා और මේ පැත්තේ තියෙන ස්කන්ධය මේක හොයාගන්න හැටි මේ පැත්තේ ස්කන්ධය මේක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ලබා ගන්න මෙයා මේ පැත්තෙන් ලබා ගන්න තාපය ගණනය කරන්න පුළුවන්. Q සමාන mc t ඊට දාලා මේ පැත්තෙන් පිට කරන තාපය ගණනය කරන්න පුළුවන්. Q සමාන mc t ඊට දාලා. හරි එතකොට ලබා ගන්න තාපය මම ගන්නවා මෙතන E1 කියලා හරි. පිට කර තාපය මම ගන්නවා E2 කියලා. එතකොට E1 සමානයි ස්කන්ධයෙන් එක ගණනය කරන්න මේ x හොයාගෙන මේ පරිමාව x වැඩි කිරීම හරස්කඩ ශේෂ්ත්‍රඵලයේ පරිමාව කියලා කියන්නේ පරිමාව හොයාගත්ත පරිමාව වැඩි කිරීම ඝනත්වය මේක දීලා තියෙනවා 5200 කියලා. හරි ඒකට m එක හොයාගත්ත හැකි m එක වැඩි කිරීම විශිෂ්ටතාවදායකතාවය දීලා තියෙනවා c කියලා 350 කියලා. හරි m එක c ඩෙල්ටා තීටා කියලා කියන්නේ මෙයාගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. හරි ආරම්භක උෂ්ණත්වය 30යි. දැන් උෂ්ණත්වය විදිහට මේක ගන්න කීයද? මෙතන 100යි මෙතන 30 නිසා මේ දෙක එකතු කරලා දෙකට බෙදලා මධ්‍යයනක තමයි ගන්න පුළුවන්. දැන් උෂ්ණත්වය වෙන්නේ 100 දැන් 30 කියන්නේ 130යි 130 බෙදීම 2 කියලා කියන්නේ 65යි. හරි. ඒතකොට මධ්‍යයන උෂ්ණත්වය 65යි. එතකොට අවසාන උෂ්ණත්වය 65යි. ආරම්භක උෂ්ණත්වය 30යි. මොන විදිහටද මගන් උෂ්ණත්ව අන්තරය. හරි මේකෙත් එහෙමයි. පිටකර තාපයේ දෙක සමානයි. එතන ස්කන්ධ වලට රජ්‍යර කරන්න ග්‍රහය ගේම් දෙක c වෙනස් වෙන්නේ c-මයි. එතනත් අවසාන උෂ්ණත්වය වෙන්නේ මෙතන 30යි මෙතන 10යි කියලා කියන්නේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 30යි 10යි 40යි 40 බෙදීම 2 කියන්නේ 20යි. ඒතර ආරම්භක අවසාන උෂ්ණත්වය 20යි. ආරම්භක උෂ්ණත්වය 30යි. 30 මොන විදිහට. හරි එතකොට මේකෙදී අහන්නේ උරාගත් තාප ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක්. ඒ කියන්නේ මෙන්න මෙයා උරාගත් තාප ප්‍රමාණයෙන් අඩු කරනවා මෙයා පිට කරපු තාප ප්‍රමාණය. හරි. ඒ කියන්නේ E එකෙන් අඩු කරනවා. උරාගත් තාප ප්‍රමාණය ඩෙල්ටා I කියලා ගත්තොත් ඒක අඩු කරනවා E එක අඩු කිරීම E2 කියලා ගන්න කරන්න පුළුවන්. හරි. එතකොට මේක
කාසන් දෙකකින් ඔයාලට අඩු කරලා ගන්න පුළුවන්. හරි. මම ඒක මෙතන ලියන්න යන්නේ. කෙලිම මේවා අගයන් ආදේශ කරලාට ගන්න පුළුවන්. හරි. ඒතකොට මම මේක අගයන් ආදේශ කර සුරු කරන්න ගියේ නැත්තේ ගොඩක් වෙලා යන නිසා වීඩියෝ එකට. හරි. ඔයාලට අර විදිහට ගන්න එකට x හොයාගෙන x හොයාගත්තා කියලා කියන්නේ ඔයාලට මේ දිග ගන්න ඔයා ඊට පස්සේ හරස්කඩ ක්ෂේත්‍රඵලය දීලා තියෙනවා. පරිමාව හොයාගන්න. ඒ පරිමාව ඝනත්වයෙන් වැඩි කරලා ස්කන්ධ දෙක හොයාගන්න පුළුවන්. හරි. මේ කොටස දිග ගන්නවානේ දශමට වෙනෙක්. ස්කන්ධ දෙක හොයාගත්තා කියලා කියන්නේ කිසි ගැටලුවක් නැහැ. මේවට ආදේශ කරලා අදාළ ශක්තිය හරි ලබාගත් තාප ශක්තිය සහ පිට කරපු තාප ශක්තිය ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඩෙල්ටා E කියලා කියන්නේ පිට යා උරාගත්තු තාප ප්‍රමාණය. ඒ කියන්නේ යා මේ පැත්තෙන් උරාගත්තු තාප ප්‍රමාණය අඩු කරනවා. මේ පැත්තෙන් පිට කරපු තාප ප්‍රමාණය. එතකොට එනවා සඵල තාප හුවමාරුව හෙවත් යා ලබාගත්තු තාප ප්‍රමාණය. හරි ඔය විදිහට තමයි ගණනය කරන්නේ. හරි. ඒකේ දැන් මෙතන මේ පිළිතුරු ගන්න එකට වඩා වැදගත් වෙන්නේ මේ වගේ මේකේදී අදාළ තියරි එක. හරි. තියරි හොඳට ඔළුවට දාන්න. මේ ටික ඇඳලා ඉවරලා මේක ලියලා හරි පැහැදිලිව අඳ ගන්න. ක්‍රම ටික ලියලා ගන්න. හරි ඒකේ මේ C කොටස ඒකේ ලොකු දෙයක් නැහැ. හරි ඒක කියන්නේ මේ පසුව ඉහත දණ්ඩට ශ්‍රේණිගතව තාපසාන්නගත අසංගුණක 250ක් වන සහ දිග 100ක් සෙන්ටිමීටර වන ඉහත දණ්ඩේ හරස්කඩ මැති දණ්ඩක් පළමු දණ්ඩ හා ශ්‍රේණිගතව සම්බන්ධ කොට සංයුක්ත දණ්ඩේ දෙකළවර 100යි සෙල්සියස් සහ 10යි සෙල්සියස් උෂ්ණත්වවල පවත්වා ගැනීම නම් සංයුක්ත දණ්ඩ ඔස්සේ තාපය ගලා යන ශීඝ්‍රතාවය වන. හරි ඒකෙත් අර කලින් වගේ අපි මෙතනදී මේ දැන් මේකේ සියලුම ගැන දීලා තියෙනවනේ. ඒතකොට මේ හරස්කඩ ශ්‍රේෂ්ඨ සමාන හරස්කඩ ශ්‍රේෂ්ඨ බලයක් තියෙන. හැබැයි ඒකේ වෙනස් වෙනවා. k යගේ වෙනස් වෙනවා. හරි දැන් මේකේ k දීලා තියෙන්නේ දෙගුණේ කලින් 400 කියලානේ. මේකේ 400 ඒකට දැන් සම්බන්ධ කරන එකේ k යගේ දීලා තියෙනවා 250යි කියලා. හරස්කඩ ශ්‍රේෂ්ඨ ඵලය එකයි. ඒක දීලා තියෙන්නේ 30යි කියලා. හරි ඒ දෙක සමානයි එතකොට. එතකොට k යගෙන් එකිනෙකට වෙනස්, දිගත් එකිනෙකට වෙනස්. මේක දිග දීලා තියෙන 80 සෙන්ටිමීටර කියලා. මේක දිග දීලා තියෙනවා 100 සෙන්ටිමීටර කියලා. හරි. එතකොට ඔයාලට සංයුක්ත දණ්ඩ ඔස්සේ දෙකළවර උෂ්ණතාවන්තරයේ සෙල්සියස් අංශක 100 සහ 10 අතර පවත්වා ගන්නවලු. එතකොට ඔයාලා කරන්න ඕනේ අර කලින් අපි කරා වගේම මේකේ තාපය ගලන්න තියෙන ප්‍රතිරෝධය හොයන්න. එහෙම නැත්නම් ඒකට ආරාගේ හොයාගන්න. ඒකට ආරාගේ වන්නේ එක ප්‍රතිරෝධය හොයලා ඒ දෙක එකතු කරනවා. මොකද ශ්‍රේණිගතවල තියෙන්නේ. ඒකක ප්‍රතිරෝධය කියලා කියන්නේ අපි කලින් ගන්න කරා වගේ D බෙදීම KA නේ. එතකොට මුළු ප්‍රතිරෝධය කැපිටල් R සමානයි D බෙදීම K1 ධන D2 බෙදීම K2 K2. හරි එතකොට A සමානයිනේ. ඒ නිසා D1 බෙදීම K1 ධන D2 බෙදීම K2 A කියලා දාලා අර D කියලා කියන්නේ මෙයාගේ දිගවල්, K කියලා කියන්නේ යාගේ තාප සම්නායකතා සංගුණකවල, A කියන්නේ යාගේ පොදු පරස්පර වර්ගඵල දාලා ආරවා ගන්න පුළුවන්. ඊට පස්සේ කලින් වගේ U බෙදීම T සමානයි K වාරයක් දෙල්ලා D බෙදීම D දාලා K බෙදීම D කියලා කියන්නේ එකට R. හරි එන්නේ එකට R. හරි මෙහෙම එන R එකකින් එකට R ඩෙල්ටා D කියලා කියන්නේ උෂ්ණත්වය 100 බෙදීම එකට R. හරි ඒ කියන්නේ මෙන්න මේකෙන් බෙදනවා. D1 බෙදීම K1 ගන්න D2 බෙදීම K2 හරි ඔය විදිහට බෙදුවට පස්සේ වෙනවා අදාළ තාප සම්නයන කිරීමේ ශීඝ්‍රතාවය. හරි එතකොට අර කලින් කතා කරපු තියරියම තමයි එතන තියෙන්නේ. හරි එතන වෙනස තියෙන්නේ සුළු කිරීමක් තියෙන්නේ. හරි සුළු කරලා උත්තරේ ගන්න. උත්තරේ ගත්තොත් ඔයාලට උත්තරේ එන්න ඕනේ වොට් 27.2. හරි වොට් 27.2 මෙන්න මේ උත්තරේ එනවාද කියලා බලන්න. මේක තමයි අවසාන උත්තරේ විදිහට එන්න ඕනේ. වොට් වලින් 27.2.
රයිට්. ඊට පස්සේ අපි යනවා 10 B කොටසට. 10B පදාර්ථය හා විකිරණ කොටසට බලමු. ඒකේ පොඩි ඡේදයක් දීලා තියෙන්නේ. හරි. පොඩි ටිකක් ලොකු දිගක් නැහැ. පොඩි සාමාන්‍ය ඡේදයක් දීලා තියෙනවා. ඒකට අදාළ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. හරි අපි බලමු. ඒකේ කියනවා වෛද්‍ය විද්‍යාවේදී තාප විකිරණ මගින් ඡායාරූප ලබා ගැනීමේ ක්‍රමවේදය තර්මෝග්‍රැෆි බහුලව භාවිත වේ. එම ක්‍රමවේදය පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ. සෑම වස්තුවක්ම කෙල්වින් 0.8 ඉහළ උෂ්ණත්වයේදී තාප විකිරණ පිට කරයි. එහිදී පිට කරන තාප විකිරණවල ශීඝ්‍රතාවයේ විවිධ සාධක මත නදාපති. මෙම තාප විකිරණ ක්‍රමවේදය සඳහා බහුලව යොදාගනු ලබන්නේ අදෝරක්ත විකිරණය විශේෂ උපකරණයන් මගින් අදෝරක්ත විකිරණ භාවිතා කර ශරීරයේ ප්‍රතිබිම්බයක් ලබා ගත හැකිය. එමගින් ප්‍රතිබිම්බයේ පවතින උණුසුම් කලාප මගින් ශරීරයේ පවතින විවිධ ආබාධ හඳුනාගත හැකිය. ඊට පස්සේ කියනවා සමේ කුඩා ප්‍රදේශවලින් නිකුත් කරන විකිරණ ස්පන්දය ලෙස අනාවරණය කරන උපකරණයක් මගින් ලබා ගනී. එම අනාවරකයේ අර්ධ සන්නායක ද්‍රව්‍යකින් නිබදවා ඇත. අදෝරක්ත විකිරණ අවශෝෂණය කළ විටදී ප්‍රතිරෝධය අඩු වී ධාරාව වැඩි වීම නිසා ස්පන්ද සංඥාවේ තීව්‍රතාවය ඉහළ යයි. ප්‍රතිරෝධය අඩු වෙලා ධාරාව වැඩි වෙනවා. මේ අයුරින් ලැබෙන සංඥා භාවිතයෙන් ඡායාරූපයක් ලබා ගත හැකිය. හරි. ඒ වගේම කියනවා ශරීර අභ්‍යන්තරයේ පවතින අර්බුද හඳුනා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය බහුලව භාවිතා කරයි. ප්‍රදාහක ප්‍රතිචාරය නිසා ප්‍රදාහක ප්‍රතිචාරය කියන්නේ මොකක්ද කියලා බයෝග්‍රැෆි ළමයි දන්නවා. හරි. ඒක ගැලවෙන්නේ නැහැ මෙතෙන්. හරි. ප්‍රදාහක ප්‍රතිචාරය නිසා එම ස්ථානයේ අවුල් උෂ්ණත්වය ඉහළ යෑම සිදුවේ. ඒ කියන්නේ කොහොම හරි දැනගන්න ඕන අර්බුදයක් ඇති වෙන ස්ථානික උෂ්ණත්වය ඉහළ යනවා කියන මොකක් හරි ශරීරයේ සිදුවන අභ්‍යන්තර ක්‍රියාවලිය නිසා. හරි. එම ස්ථානයට ඇතිවන වේදනාව නිසා රෝගියා මෙම පරීක්ෂණය සිදු කර ගැනීමට පෙළඹේ. එමගින් අදාළ ස්ථානය වඩාත් නිරෝධ්‍යව තීරණය කර හැකිය. හරි. ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු අහන ප්‍රශ්න මොනවද කියලා. හරි. ඒකේ පළවෙනි කියනවා වස්තුවක් මගින් තාප විකිරණ වස්තුවක් මගින් විකිරණ පිට කරන ශීඝ්‍රතාවය රඳාපවතින සාධක තුන නම් කරන්න ඕන තරම් ලියලා ඇති. වස්තුවක් මගින් විකිරණ පිට කරන ශීඝ්‍රතාවනේ විකිරණ පිට කරන ශීඝ්‍රතාවය රඳාපවතින සාධක තුන තමයි එකක් අදාළ වස්තුවේ උෂ්ණත්වය බලපාන. හරි. අදාළ වස්තුවේ උෂ්ණත්වය බලපාන. ඒ වගේම අදාළ වස්තුවේ පෘෂ්ඨික ශේෂ්ඨ ඵලයේ බඳවන. පෘෂ්ඨික ශේෂ්ඨ ඵලයේ වැඩි නම් තාප විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය වැඩි. උෂ්ණත්වය වැඩි නම් තාප විකිරණ පිට කිරීමේ ශීඝ්‍රතාවය වැඩි. ඒ වගේම පෘෂ්ඨික ස්වභාවය බලපාන. හරි. අපි දන්නවා උපදවපු පෘෂ්ඨ වලින් විකිරණ පිට කරන්න වෙනම ශීඝ්‍රතාවයකින් රළු පෘෂ්ඨ මගින් විකිරණ පිට කරන්න වෙනම ශීඝ්‍රතාවය. ඒ කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවය බලපාන. ඔන්න කියන සාධක තුන තමයි බලවන්නේ. උෂ්ණත්වය, පෘෂ්ඨික ශේෂ්ඨ ඵලය සහ පෘෂ්ඨික ස්වභාවය කියන සාධක තුන තමයි බලපාන්නේ. හරි. ඊට පස්සේ ඒක දෙවෙනි එක කියන වෛද්‍ය විනිශ්චය ක්‍රමයේදී තාප විකිරණ ක්‍රමවේදය යොදා ගැනීම වාසි. හරි. දැන් සාමාන්‍ය X-ray එහෙම නැත්නම් X කිරණ යොදා ගන්නවට වඩා තාප විකිරණ යොදාගද්දී ශරීරයේ තියෙන මේ සෛල වලට සිද්ධ වෙන හානියවම. හරි. ඒක තමයි එතන තියෙන වාසිය වෙන්නේ. අනිකුත් කිරණ යොදා ගැනීමට සාපේක්ෂව ශරීරයේ සිදුවන තිබෙන ශෛල වලට මෙන්න මේ තාප විකිරණ මගින් සිදුවන හානියවම නිසා තමයි මේවා බහුලව යොදාගන්නේ. හරි. ඊට පස්සේ අහනවා වස්තුවක උෂ්ණත්වය ඉහළ නැංවීමේදී එමගින් පිට කරන විකිරණයේ දක්වන විශේෂ ලක්ෂණ දෙකක් ලියලා දාන්න. වස්තුවක උෂ්ණත්වය ඉහළ නැංවීමේදී එමගින් පිට කරන විකිරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ දෙක. උෂ්ණත්වය ඉහළ දන්වනවා කියලා කියන්නේ විකිරණයේ තීව්‍රතාවය වැඩි. අපි දන්නවා මෙන්න මේ වගේ සම්මතතාවයකින් ගන්නවා තරංගායමේ ඉදිරියේ තීව්‍රතාවය. හරි. අස්තර කරද්දී මෙන්න මේ වගේ හැඩයක් තමයි ලැබෙන්නේ. යම්කිසි T එකකින් උෂ්ණත්වය දාලා එතකොට මෙයාගේ උෂ්ණත්වය වැඩි කරනකොට තීව්‍රතාවය මොකද වැඩි වෙනවා. හරි. මොන විදිහට තීව්‍රතාවය වැඩි වෙනවා. මේ තීව්‍රතාවයේ ආරම්භක අවස්ථාවේදී T දෙක උෂ්ණත්වයේදී T එකට වඩා T දෙක උෂ්ණත්වය වැඩි නම්
උෂ්ණත්වය වැඩි කරනකොට තීව්‍රතාවය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. හැබැයි මේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය මොකද වෙලා තියෙන්නේ? මෙන්න උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාම දෙක තරංග ආයාමය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒකට අදාළ ලක්ෂණ දෙක තමයි විකිරණයේ තීව්‍රතාවය වැඩි වීම සිදුවේ. එක ලක්ෂණයක්. අනිත් එක තමයි උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමයේ අඩු වීම. හරි. ඔය ලක්ෂණ දෙක තමයි ලියන්න. ඔය දෙක ලියාගන්න මෙන්න මේක ඇඳින්න. හරි. ඔක ඇඳලා ලියාගන්න. හරි අපි ඊළඟ කොටස බලමු. ඊළඟ එක කියන්නේ මේ B එක. හරි B එකේ පළවෙනි එක කියනවා සාමාන්‍ය දේහ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30 එම උෂ්ණත්වයේදී පිට කරන විකිරණයේ උපරිම තරංගායමයේ මයික්‍රෝමීටර් 5යිලු අර්බුදයක සාමාන්‍ය උෂ්ණත්වය 38යිලු එබැවින් නිකුත් කරන විකිරණවලට අදාළ උපරිම තරංගායමය ගණනය කරන්න. විනිශ්චාපන සම්බන්ධතාවය බලන්න කරන්න පුළුවන්. විනිශ්චාපන නියමය කියලා කියන්නේ විකිරණයේ තරංගායම උපරිම තරංගායමය වැඩි කිරීම තාපගතික උෂ්ණත්වය කියන එක නියතයක් කියන එක. හරි. කොට lambda max T සමානයි විනියත C. ආරම්භක අවස්ථාවට ගත්තොත් එහෙම සාමාන්‍ය දේ උෂ්ණත්වය 36යිනේ. ඒකට අදාළ තරංගායම 5යි කියලා කියනවා. මයික්‍රෝමීටර 5යි. 5 වැඩි කිරීම උෂ්ණත්වය කියලා කියන්නේ 36යි. ඒ කියන්නේ මේක තාපගතික උෂ්ණත්වය නිසා කෙල්වින් වලින් කියන්න ඕනේ 273ට 36ට එකතු කරලා. ඔන්නෝක සමානයි අවස්ථා දෙකට අපිට දාන්න පුළුවන්. එතකොට දෙවෙනි අවස්ථාවේදී ලැම්ඩා තමයි අපින් අහන්නේ. අර්බුදයක තියෙන ලැම්ඩා වැඩි කිරීම ඒ අවස්ථාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38යි කියලා දීලා තියෙනවා. 38 ගන්න 273. මේ ආකාරයට ලැම්ඩා හොයාගන්න පුළුවන්. හරි. උට ලැම්ඩා මැක්ස් වෙනවා ප්‍රකාශනයක්. හරි. සුළු කරන්න. සුළු කරාට පස්සේ එනවා 4.968යි මයික්‍රෝමීටර කියලා. 4.968යි මයික්‍රෝමීටර. මේක තමයි අර්බුදයක පිට කරන විකිරණයට අදාළ තරංගායමේ උපරිම තරංගායමේ ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ කියනවා ශරීරයේ සෑම ස්ථානයකම පුෂ්ටික විමෝචකතාවය 0.8යි සලකා අර්බුදයන් මගින් විකිරණ විමෝචනය කරන තීව්‍රතාවය ගණනය කරනවා. හරි. කෙලින්ම ස්ටෙෆාන් මේ භාවිත කරන දෙන්නේ තීව්‍රතාවය ගණනය කරන්න. ඊතමානයි E සිග්මා AT වල 4 වෙනි බලය. හරි. එතකොට මෙතන කියනවා පෘෂ්ඨික විමෝචකතාවය 0.8යි කියලා. 0.8 වැඩි කිරීම ස්ටෙෆාන් නියතේ දීලා දින 5.710 රිනටයි කියලා. වැඩි කිරීම මෙතන ශක්තියනේ. හරි. මෙතන ශක්තිය. එතකොට මේ හරස් කළ ශ්‍රේෂ්ඨ බලය යන බෙදීම ශක්තිය. ඒක තමයි තීව්‍රතාවය. තීව්‍රතාවය කියලා කියන්නේ E සිග්මා T වල 4 වෙනි බලය. T කියලා කියන්නේ අදාළ උෂ්ණත්වය. ඒ කියන්නේ 273ට එකතු කරනවා අර්බුදයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 38. ඔන්න ඔකෝගේ 4 වෙනි බලය. හරි. ඔක සුළු කරන්න. සුළු කරාට පස්සේ ලැබෙන E බෙදීමේ යගේ එහෙම නැත්නම් කිරීම තීව්‍රතාවය. හරි. තීව්‍රතාවය ඔක සුළු කරාට පස්සේ ලැබෙනවා. ඔයාලට තීව්‍රතාවය විදිහට ලැබෙන්න ඕනේ හරස් දෙවෙනි එකනේ. දෙවෙනි එකට එනවා. එතකොට 426.6යි 426.6යි කියලා එනවා. වොට් වර්ග මීටරයට ඔන්න විදිහට තමයි දාන තීව්‍රතාවය. ඒකෙම ඊළඟට කියනවා අර්බුදයේ පෘෂ්ඨික වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 2ක් නම් මේ මගේ විනාඩියක කාලයක් තුළ මුදා හරින විකිරණ ශක්තිය ගණනය කරන්න. හරි. ඒතර අපි දන්න තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක ශ්‍රේෂ්ඨ බලයට ඒකක කාලයකදී මුදා හරින ශක්ති ප්‍රමාණය.
ඒකක ශ්‍රේෂ්ඨ බලයක් මගින් ඒකක කාලයකදී උදාහරණ ශක්ති ප්‍රමාණය තමයි තීව්‍රතාවය කියලා කියන්නේ. I කියන්නේ I සමානයි E බෙදීම AT ඒකක කාලයකදී ඒකක වර්ගඵලයෙන් මගින් උදා කරන ශක්ති ප්‍රමාණය තමයි I කියලා කියන්නේ. ඒතර I අපි ගන්න එක 426.9 කියලා. සමානයි ශක්තිය තමයි අපි අහන්නේ. පෘෂ්ඨික වර්ගඵලය දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 2යි කියලා. දෙක වැඩි කිරීම 10^4 වෙන්න ඕන වර්ග මීටර වලින්. කාලය දීලා තියෙනවා මිනිත්තු විනාඩියක කාලයක් තුලදීම උදාහරණ. හරි ඒ කියන්නේ තප්පර නම් 60යි. ඔන්න ඔය විදිහට. එතකොට E ලැබෙනවා. E සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙන්න ඕනේ 5.12 ජූල් කියලා. හරි. 5.12 ජූල් කියලා ලැබෙන අදාළ ශක්තිය. රයිට්. ඔය ටික ලියාගන්න. ඊට පස්සේ කියනවා සාමාන්‍ය දේහ කොටසකට වඩා අර්බුදයකින් නිකුත් කරන විකිරණවල තීව්‍රතාවය ප්‍රතිශතයක් ලෙස ගණනය කරන්න. තීව්‍රතාවය ප්‍රතිශතයක් විදිහට ගණනය කරන්න කියලා කියන්නේ. තීව්‍රතාවය කියලා කියන්නේ සමානතාවය වෙන්නේ E සිග්මා T වල 4 වෙනි බලයෙන්. එතකොට සාමාන්‍ය දේහයක දැන් අර මේ අර්බුදයක උනත් මෙන්න මේ E වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට සිග්මා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ටෙපාන් නියතය වෙනස් වෙන්නේ නැහැ. එතකොට කෙලින්ම I කියන එක අනුලෝම සමානුපාතික වෙනවා T වල 4 වෙනි බලයෙන්. හරි. එතකොට දැන් මේකදී අහන්නේ තීව්‍රතාවය වැඩි වෙන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා. ප්‍රතිශතයක් විදිහට දක්වන්න කියලා කියන්නේ වැඩි වෙන ප්‍රමාණය. කොහොම ප්‍රාණයක වැඩි වෙනවද අර සාමාන්‍ය දේහ උෂ්ණත්වයේ තියෙන තීව්‍රතාවයට වඩා. ඒක වැඩි වෙන ප්‍රමාණය අපි කියුව ඩෙල්ටා I කියලා. ඒක එන්නේ I2 රින I1. මෙතන I2 කියලා කියන්නේ අදාළ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ තියෙන තීව්‍රතාවය. ඒ කියන්නේ දැන් I කියන එක අනුලෝම සමානුපාතික කියන්නේ T වල 4 වෙනි බලයේ මම T2 ඒ කියන්නේ අරුබුද අවස්ථාවේදී තියෙන උෂ්ණත්වය 4 වෙනි බලයෙන් අඩු කරනවා සාමාන්‍ය දේහ උෂ්ණත්වයේ T1 කියලා ගන්න ඒකේ 4 වෙනි බලයෙන් බෙදෙනවා. හරි. මේක තමයි ඒකට ඩෙල්ටා I කියලා එන්නේ. ආරම්භක I කියන එක අනුලෝම සමානුපාතික වෙනවා ආරම්භයේදී සාමාන්‍ය දේහ උෂ්ණත්වය T1 4 වෙනි බලයට. හරි. එතකොට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ඒක ලියන්න පුළුවන් ඩෙල්ටා I බෙදීම I වැඩි කිරීම 100ට 100යි කියලා. හරි. ඒක අහන්නේ තීව්‍රතාවය ප්‍රතිශතයක් විදිහට ගන්න කියලා. ඩෙල්ටා I කියලා ගන්නවා. ඩෙල්ටා I ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඩෙල්ටා I කියලා ගන්නවා. නැත්නම් I dash කියලා ගන්නවා. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වෙනස් වෙන තීව්‍රතාවය බෙදෙනවා ආරම්භක තීව්‍රතාවයේ වැඩි කරනවා 100. එතන වෙනස් වෙන තීව්‍රතාවය කියලා කියන්නේ T2 4 වෙනි බලය අඩු කිරීම T1 4 වෙනි බලය බෙදීම ආරම්භක තීව්‍රතාවය කියලා කියන්නේ T1 4 වෙනි බලය වැඩි කරනවා 100. ඒක අදාළ වෙන මේ උෂ්ණත්වයන්ට අගයන් ආදේශ කරනකොට T2 කියලා කියන්නේ යාගේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ කියන අර අරුබුදේ නිසා උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ උෂ්ණත්වය වෙන්නේ 38යි. 38 දන 273. T1 කියලා කියන්නේ 36 දන 273. ඔන්න ඔක අගයන් ආදේශ කරාට පස්සේ වලට ප්‍රතිශතය ලැබෙනවා. හරි. 2.5 කියලා තමයි එන්නේ. හරි. 2.5 සුළු කරාට පස්සේ එනවා. මොනවාගේ තමයි හරි 2.5. හරි මේ ඊළඟට අපි ඒකේ අවසාන කොටස C කොටසට යමු. C කොටසේ කියනවා සමහර අර්බුද තත්ත්වවලට හේතුකාරකයේ නිදන්ගත පිළිකා තත්ත්වයක් විය හැක. මෙවැනි පිළිකා සෛල විනාශ කිරීම සඳහා නූතන වෛද්‍ය විද්‍යාවේදී කෝබෝල්ට් 60 විකිරණශීලී සමස්ථානික යොදා ගන්නු ලැබේ. අවගාඩ්‍රෝ නීතියේ කියන්නේ එල්ලගේ දීලා තියෙන 6.1023 කියලා. හරි ඊට පස්සේ ගහනවා චිකිත්සන ක්‍රමයේදී පිළිකා සෛල විනාශ කිරීම
සඳහා භාවිතා වන විකිරණය කුමක්ද කියලා. හරි. පිළිකා සෛල විනාශ කරන්න භාවිතා වෙන්නේ ගැමා විකිරණ. හරි. ගැමා විකිරණ භාවිතා කරන්නේ. ඒක ගැමා විකිරණය තමයි අදාළ උත්තරේ වෙන්නේ. භාවිතාන විකිරණය කුමක්ද? ගැමා විකිරණය. හරි. ගැමා. ඔන්නෝක. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියන මෙම සමස්ථානික ආර්ධා විපාලි දිලා දෙන මිනිත්තු 80ක් කියලා. නම් මෙම මූලද්‍රව්‍යයේ මයික්‍රෝග්‍රෑම් 10ක සක්‍රීයතාවය ගන්න එක. ආර්ධායු කාලයේ දීලා තියෙනවා සක්‍රීයතාවය ගන්න කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා සක්‍රීයතාවය කියලා කියන්නේ සක්‍රීයතාවය කියලා කියන්නේ dm බෙදීම dt සමානයි ලැම්ඩා ඉන්නේ. හරි. ලැම්ඩා ඉන්නේ. එතකොට අපිට මේ ලැම්ඩා හොයාගන්න ඕනේ. එතකොට අපි දන්නවා ලැම්ඩා සමානයි 0.9යි 0.6යි 3 බෙදීම අර්ධායු කාලය කියලා. හරි. අර්ධායු කාලය. ඔන්නෝක භාවිතා කරලා මුලින්ම ලැම්ඩා හොයාගන්න පුළුවන්. 0.6යි 3 බෙදීම අර්ධායු කාලය කියන්නේ මෙයාගේ දීලා තියෙනවා. මිනිත්තු 80යිලු මිනිත්තු 80යි කියන්නේ තප්පර වලින් නම් 80 වැඩි කිරීම 60යි. ඔන්න ඔය විදිහට. මේක තමයි අර්ධායු කාලය කියන්නේ මේ ලැම්ඩා වෙන්නේ. ඊට පස්සේ සක්‍රීයතාවය තමයි අපෙන් අහන්නේ. dm බෙදීම සමානයි ලැම්ඩා n. ඒතර අපි n හොයාගන්න ඕනේ. හරි. n හොයාගන්න ඕනේ. එන්න මේ අවස්ථාවේදී තියෙන පරමාණු සංඛ්‍යාව හොයාගන්න ඕනේ. මේක දීලා තියෙන ස්කන්ධය මයික්‍රෝග්‍රෑම් 10යි කියලා. ඒක පරමාණු සංඛ්‍යාව කියලා කියන්නේ මවුල ගාන වැඩි කිරීම අවගාතු නියතේ පරමාණු සංඛ්‍යාව සමානයි මවුල ගාන කියන්නේ ස්කන්ධ බෙදීම මවුලික ස්කන්ධේ මයික්‍රෝග්‍රෑම් 10යි කියන්නේ 10 වැඩි කිරීම 10 බෙදීම මවුලික ස්කන්ධය වෙන්නේ මෙතන කෝබෝල්ට් 60 නේ භාවිත කරන්නේ. එතකොට 60. ඕක තමයි අදාළ මවුල ගාන වැඩි කරනවා අවගාතු නියතෙන් අවගාතු නියතේ දීලා තියෙන්නේ කාය වැඩි කිරීම 10 දී. ඕක තමයි අදාළ එන්නගේ වෙන්නේ. එතකොට සක්‍රීයතාවය සමානයි ලැම්ඩා n. ලැම්ඩා කියලා කියන්නේ මෙන්න මේක 0.693 බෙදීම 80 වැඩි කිරීම 60 වැඩි කරනවා n වලින්. n කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශය. 10 වැඩි කිරීම 10 වෙන 6 වැඩි කිරීම 6 වැඩි කිරීම 10 23 බෙදීම 60. හරි. නෝ තමයි අදාළ සක්‍රීයතාවයෙන් මේක සුරු කරන්නේ. සුරු කරනවා වලට සක්‍රීයතාවය විදිහට ලැබෙනවා 1.44 වැඩි කිරීම 10 13යි විතරල කියලා. 1.44 වැඩි කිරීම 10 13යි විතරල කියලා. සක්‍රීයතාවයමයි නැති දෙකරල කියන්නේ ඒක. හරි. ඔක තමයි අදාළ පිළිතුර වෙන්නේ. හරි තමයි. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්නයේ අවසාන කොටසට. අදාළ චිකිත්සක ක්‍රියාවලියේදී මේ මූලද්‍රව්‍ය සක්‍රීයතාවය දෙක වැඩි කිරීම 10 13ක් විතරල විය යුතු අතර අදාළ ප්‍රතිකාරක නියදිය සාධනයේ භාවිතා කිරීමට විනාඩි 10කට පෙර අදාළ මූලද්‍රව්‍ය නියදිය ආරම්භක ස්කන්ධය ගණනය කරන්න. හරි. ආරම්භක ස්කන්ධය ගණනය කරන්න. මේක තියාගන්න මුලින්ම. හරි. ඊළඟට කියන්නේ මේ අදාළ චිකිත්සක ක්‍රියාවලියේ මේ මූලද්‍රව්‍ය සක්‍රීයතාවය දෙක වැඩි කිරීම 10 13යිලු අදාළ ප්‍රතිකාරක නියදී සාධනයේ භාවිතා කිරීම විනාඩි 10කට පෙර අදාළ මූලද්‍රව්‍ය ආරම්භ ස්ථාන කරගන්න. ඒ කියන්නේ විනාඩි 10කට පෙර හදනවා කියන්නේ විනාඩි 10 ගත වෙද්දී
ටික ටික ක්ෂය වෙලා යනවා. ඒ කියන්නේ ස්කන්ධ අඩු වෙනවා. හරි. එතකොට දැන් මේකේ අර්ධායු කාලය කියලා තියෙන්නේ මිනිත්තු 80යිනේ. එතකොට මිනිත්තු 80ක් යද්දී එයාගේ ආරම්භක තියෙන ප්‍රමාණය අර්ධයක් බවටපත් වෙනවා කියන්නේ අර්ධායු කාලයෙන් කියන්නේ. එතකොට මෙතන මිනිත්තු 80ක් ගිහිලා නැහැ. මිනිත්තු 10යි ගිහිලා තියෙන්නේ. එතකොට අපිට මේ අවස්ථාවේදී කියන්නේ මේ දෙක වැඩි කිරීම 10 13 කියන සක්‍රීයතාවයේ තියෙන අදාළ අවස්ථාවේදී තියෙන පරමාණු ගාන අපිට හොයාගත්ත හැකි. කියන්නේ එන්න අපිට හොයාගත්ත හැකි මේ විදිහට සම්බන්ධතාවය භාවිත කරලා එන්න හොයාගන්න පුළුවන්. හරි. ඒ එන්න හොයාගෙන ඒකට අදාළ පරමාණු සංඛ්‍යාවට අදාළ ස්කන්ධය හොයාගත්ත හැකි. ඒ කියන්නේ දැන් තියෙන ස්කන්ධය. එතකොට අපිට එන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ වෙන අවස්ථාවේ තියෙන ස්කන්ධය තමයි අපිට එන්නේ මේ විදිහට ගණනය කරලා ගත්තාම. හැබැයි අපෙන් අහන්නේ ආරම්භක ස්කන්ධය. හරි. එතකොට දැන් මිනිත්තු 80ක් ගියා නම් ස්කන්ධය අර්ධයක් වෙනවා. හැබැයි මිනිත්තු 10යි ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ අර්ධායු කාලෙන් 8න් එකයි තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් සම්පූර්ණ අර්ධායු කාලයක් ගියා නම් අර්ධයක් අඩු වෙනවා නම් ඒකෙන් 8න් එකක් ගියා නම් කොපමණ ප්‍රමාණයක ස්කන්ධය අඩු වෙලා තියෙනවද කියලා. ඒ ගණනය කරලා ඒ ස්කන්ධය එකතු කරාම තමයි ආරම්භක ස්කන්ධය විදිහට ලැබෙන්නේ. හරි. ඒක ඔයාලට සුළු කරගන්න පුළුවන්.